දෙවියන් වහන්සේගේ වචනේ අපි උන්වහන්සේට බාර කරමින් උන්වහන්සේ මේ සියලු දෙනාටම කතා කරන්න කියලා අපි යාඥා කොට උන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු. Brother ශ්‍රියන්ත යාඥා කරන්න. ස්තුති වේවා ස්වාමිනී, ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී, ඔබට ගෞරව කරනවා ස්වාමිනී, ඔබට අපි නමස්කාර කරනවා ස්වාමිනී. ස්වාමිනී වහන්සේ අද දවසේ අපට දුන්නු මේ ජයග්‍රාහී දවස නිසා අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. මේ දින 40ක निराහාර මිහය ස්වාමිනී, ඒ අද 19 වන දින දවස වන අද දින ස්වාමිනී, ඔබ වහන්සේගේ දේව දාසය තුලින් සහ ඔබ වහන්සේගේ වචනය තුලින් අද දවසේ අපට කතා කළ මෙනවා ස්වාමිනී. ඒ දේව වචනය අහලා ස්වාමිනී, දේව වචනය අනුව ජීවත් වෙන්න අද දවසේ අප සියලු දෙනාටම අපි ඉදිරි කාලෙට ඒ දේව වචනය අනුව ජීවත් වෙන්න වහන්සේගේ කරුණාව අනුග්‍රහය ඔබ වහන්සේ අපට නිදහස් කළ මැනව ස්වාමිනී. මේ දේව දාසය තුළින් අද දවසේ ඔබ වහන්සේ අපට කතා කළ මැනව ස්වාමිනී. ඔහුට නිවැරදි දේව වචනය පමණක්, ඒ දේව දේශනාව පමණක් කරගන්න ස්වාමිනී, ඔබ වහන්සේ ඔහුට මඟ පෙන්වීම ඔබ වහන්සේ දුන මැනව ස්වාමිනී. ඔබ වහන්සේගේ මේ වචනය ජීවමානයි ස්වාමිනී. මේ වචනය ස්වාමිනී තුළින් ඔබ වහන්සේ අපට කතා කළ මැනව, ඔබ වහන්සේ අපට ඉගැන්වුව මැනව ස්වාමිනී. මේ තුලින් ඔබ වහන්සේ ඒ දෙන ආත්මික කාරණා, ආත්මික රහස් තව තවත් ඔබ වහන්සේ අපට මේ දේව දාසිය තුලින් අද දවසේ අපට ප්‍රකාශ කළ මැනව ස්වාමිනී. විශේෂම කාරණේ වන ස්වාමිනී, මේ දේව වචනය අහලා ඒ අමතක කරන්නේ නැතුව ස්වාමිනී, දේව වචනය අනුව ජීවත් වෙන්න ඔබ වහන්සේගේ අධික කරුණාව, අනුග්‍රහය, මඟ පෙන්වීම ඔබ වහන්සේ අද දවසේ අපට නිදහස් කළ මැනව ස්වාමිනී. මේ සියලු යාඥාව ස්වාමිනී, ඔබ වහන්සේ මේ දේව රහස් ස්වාමිනී වහන්සේ අද දවසේ අප තුළ ආත්මගත කළ මැනව ස්වාමිනී. මේ දවස අද දවස වහන්සේට අපි බාර කරනවා ස්වාමිනී, යටත් කරනවා. අද දවස වහන්සේගේ මේ ජයග්‍රාහී, අද දවස ජයග්‍රාහී දවසක් බවට පත් කළ මැනව. උතුම් වූ නාසරෙහි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ බලවන්ත වූ නාමයෙන්ය. ආමේන්. ආමේන්. අපි අද දවසේ සුද්ධ ලියවිලි කියවීම වෙතට අවධානය දෙමු. රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට 15ට තිබෙන කොටස අපි අද කියවන්නට නියමිතයි. එහි සඳහන් වන දේවල් වෙතට අපි ඉදිරියේදී අවධානය යොමු කරමු. එහි මුලින්ම සඳහන් වෙනවා ප්‍රේමය වංචා රහිත වේවා. ප්‍රේමය දෙවියන් වහන්සේට දක්වන ප්‍රේමය, ඒ වගේම ඔබ එකිනෙක කෙනාට දක්වන ප්‍රේමය, ඔබ තුලින් ප්‍රකාශ විය යුතු සැබෑ ප්‍රේමය නම් වංචාවෙන් තොර විය යුතු බව තමයි එහි විස්තර වෙන්නේ. එහි සඳහන් වෙනවා දැන් 9 වෙනි පදයේ සිට 15ට යද්දී අපි කොහොමද වංචා රහිතව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක තමයි මෙහි විස්තර කරලා දීලා තිබෙන්නේ. වංචාව කියන එක අපි අපේ ආත්ම සමග එකතු කරගත්තොත් අපිට දෙවියන් වහන්සේගේ සැබෑ සැලැස්ම තුල ගමන් කරන්න බැරි වෙනවා. දැන් මෙතන පමණක් නොවේ. බයිබලයේ විවිධ ස්ථානවල නව ගිවිසුම තුල ජේසුස් වහන්සේ පවා වංචාවෙන් තොරවීම පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. පැරණි ගිවිසුම පුරාම වංචාවෙන් වෙන් වෙලා දෙවියන් වහන්සේත් එක්ක ගමන් කිරීම පිළිබඳව විස්තර වෙනවා. මේ දසපනතට පවා වංචාවෙන් වෙන්වීම කියන එක අදාළයි. වංචා නොකරන්න කියලා හරියටම මේ පනතේ ලියලා නොතුනට එතන තියෙනවා බොරු කියන්න එපා කියන එක. බොරු කියන්න එපා කියන එකත් එක්ක මේ වංචා කිරීම කියන එක සම්බන්ධයි. බොරු කිරීම, හරිද? වංචා කිරීමයි බොරු කිරීමයි එක වගේ දෙයක්. හරිද? ඉතින් වංචාව දෙවියන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. ජේසුස් වහන්සේ මේ දසපනත සිහි කරද්දී උන්වහන්සේ කියනවා නුඹලා තුල වංචාව තිබෙන්න බෑ. වංචාවෙන් වෙන් වෙන්න අවශ්‍යයි. මාක් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ ජේසුස් වහන්සේ මතක් කරනවා දසපනත. හරිද? ඒකේ ජේසුස් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ මේ පනත් 10 මොනවද කියලා. මිනී නොමරව, කාම මිත්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව, වංචාකම් නොකරව, තාගේ පියාටත් මව්ටත් ගෞරව කරව යන මේ ආඥා නුඹ දන්නේහියයි කීසේක. ඒකේ අර පොහොසත් යවුවනේ ඇවිල්ලා ජේසුස් වහන්සේගෙන් අහනවා මම ස්වර්ගයට යන්න නම් මොනවද මම කරන්න ඕන? එතකොට ජේසුස් වහන්සේ මතක් කරලා දෙනවා
මයික් ඕන් කරගන්න එපා අනිත් කට්ටිය. ජේසුස් වහන්සේ මතක් කරලා දෙනවා කොහොමද මේ ස්වර්ගයට යන්න නම් වා මොනවද කරන්න ඕන. හරිද? ඒ කළ යුතු දේවල් ජේසුස් වහන්සේ පෙන්වලා දෙනවා. ඉතින් එහි සඳහන් වෙනවා දෙවියන් වහන්සේ දුන්න ප්‍රධාන නීති අතරේ තව දෙයක් ජේසුස් වහන්සේට සඳහන් කරනවා. ඒක තමයි වංචා නොකරන්න. හරිද? ඒ දසපනතේ තිබුණ අවසාන 56 වගේම වංචාවෙන් වෙන් වෙන්න කියන එකත් ඒකට අදාළ කරලා ජේසුස් වහන්සේ කතා කරනවා. මොකද්ද මේ වංචාව කියලා කියන්නේ? වංචා කරාම මොකද්ද වෙන්නේ? වංචා කරනවද ඔබ? ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව වංචාකම් කරමින් ඉන්නවද? ඒ වගේම මාර්ක් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදය. හරිද? එහි විස්තර වෙනවා ලියන්නන්ගේ දීර්ඝ යාඥාවල තිබෙන වංචාකාරී ස්වરૂපය. ඒක කියනවා වංචාවට නිකම් බොරුවට යාඥා කරන්න එපා කියලා. හරිද? මේ ජේසුස් වහන්සේ කියන්නේ පරිසවරුන්ට ලියන්නන්ට කතා කරන වෙලාවේ කියනවා නුඹලා නිකන් තේරුමක් නැතුව වංචා සහගතව අනික් කට්ටියට පේන්න යාඥා කරනවා. පේන්න දීර්ඝ යාඥාවන් කරනවා. ඒක ඇවිල්ලා නුඹලාගේ වංචා ක්‍රියාවක්. අනික් කට්ටියට පේන්න කරන දෙයක්. සැබෑව සංගවල කරන හැම දෙයක්ම වංචාවක් විදිහට තමයි ජේසුස් වහන්සේ සඳහන් කරන්නේ. ඒ වගේම තමන්ගේ අතේ වැරදි තියාගෙන නිකම් බොරුවට අනික් කට්ටියගේ වැරදි හොය හොය යන අයත් වංචාකාරයෝ විදිහට තමයි ජේසුස් වහන්සේ හඳුන්වන්නේ. දැන් මේ ජේසුස් වහන්සේ කියපුවා මම ඔබට පෙන්වලා දෙන්නේ. එහි විස්තර වෙනවා අපි පහුගිය දවසක ඉගෙනගත්ත කොටස අපි ඒක කලින් දවසක කියෙව්වා. අනිත් අයගේ වැරද්ද ගැන දකින්න පෙර අපි අපේ වැරද්ද හදාගන්න අවශ්‍යයි. නුඹේම ඇසේ තිබෙන දැවය නොබලා සහෝදරය නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ අරන් දමන්ට ඉඩ දියන්නයි සහෝදරයාට කියන්න නුඹට කෙසේ හැකි වේද? වංචාකාරය. පළමු කොට නුඹේම ඇසෙන් දැවය අරන් දාපන්න. මොකද්ද කියන්නේ? තමන්ගේ වැරදි හදාගන්න නැතුව අනිත් අයගේ වැරදි හදන්න යන කෙනා වංචාකාරයෙක් කියලා ජේසුස් වහන්සේ කියනවා. හරිද? උන්වහන්සේ හැම වෙලාවකම වංචාව ප්‍රතික්ෂේප කළා. විවිධ අය විවිධ පාපයන් වලට වැටුණා. ඒ වැටුණු පාපයන් වලින් ගොඩ එන්න දෙවියන් වහන්සේ උදව් කරනවා. හැබැයි වංචාකාරයන්ට දෙවියන් වහන්සේගෙන් උපකාරයක් ලැබෙන්නේ නැහැ. මතෙව් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 51 වෙනි පදේ විස්තර වෙනවා වංචාකාරයන්ට අන්තිමට ලැබෙන ඉරණම මොකක්ද කියලා. ඔහුට තදබල ලෙස අච්චුකොට වංචාකාරයන් සමග ඔහුගේ කොටස නියම කරන්නේය. එහිදී හැඬීමත් දත්මිටි කෑමත් වන්නේය. හරිද? ඉතින් වංචාවට දෙවියන් වහන්සේ ඉඩ දීලා නැහැ. ඔබ කරන ඕනම පාපයකට දෙවියන් වහන්සේ සමාව දීලා ගැලවෙන්න උදව් කරනවා. හැබැයි ඔබ වංචා සිතකින් වැඩ කරන්න ගියොත් ඇත්ත හංගලා බොරුව ඉස්සරහට දාලා නැති දෙයක් මවාපාලා දෙවියන් වහන්සේවත් වංචාවෙන් අල්ල ගන්න ගියොත් අනිත් මිනිස්යන්වත් වංචාවෙන් හසු කර ගන්න ගියොත් ඔබ ලොකු අමාරුවකට තමයි වැටෙන්නේ. ඉතින් ඒ වගේම මිනිස්සු දෙවියන් වහන්සේගේ ශික්ෂාවන් පවත්වන්නේ නැතුව උන්වහන්සේ කියපු නීතිවලට අනුගත වෙන්නේ නැතුව නිකන් දෙවියන් වහන්සේට নমස්කාර කරන්න ගත්තොත් ඒකත් වංචාවක් කියලා මාර්ක් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ විස්තර කරනවා. මිනිස්යන්ගේ ශික්ෂාවන් ගුරුකම් ලෙස උගන්වමින් නිර්ර්ථකේ මට নমස්කාර කරති ලියා තිබෙන ලෙස වංචාකාර වූ නුඹලා ගැන යෙසායා මනා ලෙස අනාගත වාක්‍යයෙන් කීවේය. යෙසායා පොතේ ලියවිලා තිබෙනවා මේ කාලේ මිනිස්සු ඇවිල්ලා මිනිස්සුන්ගේ අදහස් ගුරුකම් විදිහට උගන්වනවා. ඔවුන් නිර්ර්ථකේ මට নমස්කාර කරනවා කියලා කියනවා. හරිද? මේ වංචාව පිළිබඳව ජේසුස් වහන්සේ නිතර පැහැදිලි කළ දීලා තිබෙනවා. ඒ වගේම පරිසවරු ලියන්නන් වංචාකාරී විදිහට ක්‍රියා කරන්න ගත්තම ඒ දේව සේවකයන් වංචාකාරී විදිහට ක්‍රියා කරා මොකද්ද වෙන්නේ? මතෙව් පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ විස්තර කරනවා ලියන්නෙනි පරිසවරුනි වංචාකාර වූ නුඹලාට දුක් වේ. මක්නිසාද නුඹලා කුසලානද තැටිද පිටින් පවිත්‍ර කරන්නෝය. නමුත් ඇතුලේ ඒවා කොල්ල කෑමනුත් තෘෂ්ණාදික කමනුත් පිරී තිබේ. ලියන්නන්ට පරිසවරුන්ට කතා කරලා කියනවා
උඹලා දේවමාලිගාව ඇතුලේ තියෙන පිඟන් ටික හොදනවා. පිඟන් ටික පවිත්‍ර කරනවා. ඒ පහන් පවිත්‍ර කරනවා. නුඹලා පූජාවන් වලට ගන්න භාජන පවිත්‍ර කරනවා. හැබැයි උඹලාගේ ඇතුළ පවිත්‍ර කරගන්නේ නැහැ. ඒක නිසා නුඹලා වංචාකාරයන් කියලා කියනවා. හරිද? ඊළඟට මතෙව් 23 27 වෙනි පදේ කියනවා ලියන්නේනි පරිසවරුනි වංචාකාර වූ නුඹලාට දුක් වේ. මක්නිසාද නුඹලා සුදු කළ සොහොන් ගෙවලට සමානය. ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නමුත් ඇතුලේ මිනි ඇටවලින්ද සියලු අපවිත්‍ර කමින්ද පිරී තිබේ. පිටින් සුදු ගාගෙන පිටින් සුදු ඇඳගෙන සිටින නමුත් ඇතුලෙන් වංචාකාරී නම් ඇතුලෙන් ඔහු පාපයේ සමග නම් සිටින්නේ. ඔහු වංචාකාරයෙක් කියලා ජේසුස් වහන්සේ කියනවා. ඒ වගේම මේ අනාගත වක්තෘ පොත්වලත් ඊශ්‍රායල් ජාතියේ වංචාකාරකම ගැන සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි තව දෙයක්. වංචාකාරය හැමතිස්සෙම දෙවියන් වහන්සේව සෝදිසි කරන්න යනවා. ජේසුස් වහන්සේව පරීක්ෂා කරලා ටෙස්ට් කරලා බලන්න යනවා. අපි බලමු මෙයා කියන දේ ඇත්තද? දෙවියන් වහන්සේ කියන දේ ඇත්තද? අපිට එච්චර ෂුවර් නෑ. මෙයා කියන දේ ඇත්තද බොරුද කියලා බලන්න යනවා වංචාකාරයා. හරිද? මතෙව් 22 18 වෙනි පරිච්ඡේදය කියනවා. මතෙව් 22 18 වෙනි පදේ නමුත් ජේසුස් වහන්සේ ඔවුන්ගේ දුෂ්ටකම දැක වංචාකාරයිනි. නුඹලා මා පරීක්ෂා කරන්නේ මක් නිසාදයි කියලා අහනවා. හරිද? ඉතින් ඒ වගේම තමයි වංචාකාරයන් හැම වෙලාවකම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට මිනිසයන් ඇතුල් වෙන විදිහ කවදාවත් කියලා දෙන්නේ නැහැ. රාජ්‍යයට ඇතුල් වෙන රහස් උන්වහන්සේගේ පවිත්‍ර වීම රාජ්‍යයට ඇතුල් වෙන්නට සූදානම් විය යුතු විදිහ කිසි දිනක පෙන්වලා දෙන්නේ නැහැ. ඔවුන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නෙත් නැහැ. ඒ වගේම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන අයට ඇතුල් වෙන්න දෙන්නෙත් නැහැ. ලියන්නේනි පරිසවරුනි වංචාකාර වූ නුඹලාට දුක් වේ. මක්නිසාද නුඹලා මිනිස්යන්ට එන්ට නොදී ස්වර්ග රාජ්‍ය වසා නුඹලාම ඇතුල් වන්නේවත් ඇතුල් වෙන්නට සිටින්නන්ට ඇතුල් වෙන්නට ඉඩ දෙන්නේවත් නැත. හරිද? මේ මතෙව් පොතේ 23 වෙනි පරිච්ඡේදය 13 එලෙස සඳහන් කරනවා. ඒ වගේම වංචාකාරයන් දෙවියන් වහන්සේට සේවය කරන්න යන ගොඩාක් දේවල් ගොඩාක් සේවාවන් කරනවා. මිනිසුන්ව කැඳවනවා, මිනිසුන්ව ගැලවීමට ගන්න වංචාකාරයිනුත් ඉන්නවා. ඒ පිළිබඳව ඒකෙත් සඳහන් වෙනවා මතෙව් පොතේ 23 වෙනි පරිච්ඡේදයේ නැවත සඳහන් වෙනවා ජේසුස් වහන්සේ කියනවා නුඹලා හතර දිබ්බාගෙන් විවිධ අයට සුභ ආරංචිය දෙනවා. නුඹලා කට්ටියව කැඳව ගන්න උත්සාහ කරනවා. හැබැයි අන්තිමට උන්ට මොනවද වෙන්නේ? එයාලා ගැලවුණාද? එයාලා වර්ධනය වුණාද? එයාලා මගේ ස්වරූපයට වෙනස් වුණාද? මොනවත් නැහැ. සෙනග වැඩි කරගන්න දඟලනවා. හරිද? ඒකත් වංචාකාරී ක්‍රියාවක් විදිහට තමයි ජේසුස් වහන්සේ දකින්නේ. දැන් දේව සේවකයන්ට උන්වහන්සේ මේ කතා කරලා කියන්නේ. දේව සේවකයන් නිතරම තමන්ගේ රැළ සෙනග වැඩි කරගන්න කටයුතු කරනවා. අපිට ගොඩාක් සෙනග ඉන්නවා කියලා පෙන්න ගන්න කටයුතු කරනවා. හැබැයි ඒ එන සෙනගට මොකද්ද වෙන්නේ ඊට පස්සේ? එයාලට දෙවියන් වහන්සේගේ වර්ධනය දුන්නාද? ඔවුන් සුද්ධාත්ම බෞතිස්මය ලැබුවද? ඔවුන් දෙවියන් වහන්සේගේ සුද්ධ පනත් වලට අනුගත වුණාද? ඊට පස්සේ ඒ එන අයට මොනවද වෙන්නේ කියලා වැඩක් නැහැ. එයාලගේ ප්‍රශ්න ඊළඟට වෙසදුනාද නැද්ද වැඩක් නැහැ. හැබැයි සෙනග වැඩිපුර පෙන්න ගන්න. ගොඩාක් සෙනග ඉන්නවා. අපිට ගොඩාක් සෙනග ඉන්නවා කියලා පෙන්න ගන්න යන අයත් වංචාකාරී විදිහට තමයි ජේසුස් වහන්සේ සඳහන් කරන්නේ. මතෙව් 23 මොකද්ද කියන්නේ? ලියන්නේනි පරිසවරුනි. වංචාකාර වූ නුඹලාට දුක් වේ මක්නිසාද නුඹලා එක්කිනෙකු හරවා ගන්න පිණිස මුහුදත් ගොඩත් හැමතැනම ඇවිදින්නහුය. හරවා ගත්තට පසුව නුඹලාටත් වඩා දෙගුණයක් ඔහු නිරේ පුත්‍රයෙහු කරන්නෙහිය. මොකද්ද කියන්නේ? නුඹලා මිනිස්සුන්ව ගලව ගන්න, මිනිස්සුන්ව ගොඩ ගහ ගන්න, රැස් කර ගන්න, සෙනග ගොඩක් ඇඳව ගන්න නුඹලා ගොඩාක් දඟලනවා. හැබැයි අන්තිමට ගෙන්න ගත්තට පස්සේ උන්ගේ ඒ ආපු මිනිස්සු හිටියටත් වඩා අන්ත තත්වයකට වැටෙනවා. ඉතින් වංචාව ගැන උන්වහන්සේ සතුටු වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. තවද නුඹලා යාඥා කරන කල්හි මතෙව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. යාඥා කරන කොටත් වංචා කරන්න එපා කියලා ජේසුස් වහන්සේ කියනවා. තවද නුඹලා යාඥා කරන කල්හි වංචා කරන්න කාර්යයන් කරන්නාක් මෙන් නොකරල්ලා. මක්නිසාද මිනිසයන්ට පෙනෙන පිණිස ඔහු සිනගෝගවලත් මන්සන්දිවලත් සිටගෙන යාඥා කිරීමට සතුටු වෙති. සැබවක් නුඹලාට කීමි ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. යාඥා කරනකොට මන්සන්දිවල දේව මෙහෙයන්වල කට්ටිය රැස් වෙන ස්ථානවල ගොඩාක් කට්ටිය ඉන්නකොට යාඥා කරන්න හරි කැමති සමහර අය. ඒ ඇවිල්ලා වංචාසිත. ජේසුස් වහන්සේ කියනවා
නුඹලා වංචාවක් මේ කරන්නේ. හරිද? මේ වංචා ක්‍රියාව හරියන්නේ නැහැ. නුඹලා නිකන් ඉන්නකොට මාත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. නුඹලා මම නිකන් කිව්වොත් නුඹලට අනික් කවුරුන් නැති වෙලාවේ නුඹලගේ යාඥාවල් නැහැ මුකුත්. හැබැයි කට්ටි ඉන්න වෙලාවේ කෑ ගහලා දඟලලා හරි උනන්දුවේ යාඥා කරනවා. දැන් කට්ටි ඉන්න වෙලාවෙත් යාඥා කරන්න ඕනේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි ඒක විතරක් කරන අය තමන්ගේ සිත වංචාවකට යොමු කරගෙන තිබුණා කියලා ජේසුස් වහන්සේ කියනවා. ඒ වංචාකාරයෝ වගේ නිකන් මිනිස්සු ඉන්න තැන්වල විතරක් මන්සන්දිවල ඔක්කොටම පේන්න විතරක් යාඥා කරන්න යන්න එපා. නුඹලගේ පෞද්ගලිකව දෙවියන් වහන්සේත් එක්ක රහසින් තමයි යාඥාව තිබෙන්න අවශ්‍ය කියලා උන්වහන්සේ කියනවා. හරිද? අනිත් කට්ටියට ඇහෙන්න ඕනේ අපි යාඥා කරන විදිහ. ඒ වගේම පූජාවන් පවත්වනකොට තමන් සතුදේ අනික් කට්ටියට දෙනකොට වංචාකාරයෝ මොකක්ද දන්නවද කරන්නේ? ඔය දෙන එක ලෝකෙටම කියනවා. අපි මෙච්චර දුන්නා, අච්චර දුන්නා, අරම කරා, මෙහෙම කරා. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදේ කියනවා. එබැවින් නුඹ දන් දෙන කල්හි මිනිස්යන්ගෙන් ප්‍රශංසාව ලබන පිණිස සිනගෝගවලදීත් වීදිවලදීත් වංචාකාරයන් කරන්නාක් මෙන් නුඹට පෙරටුවෙන් හොරණෑවක් නොපිබින්න. මොකද්ද කියන්නේ? නුඹලා දන් දෙනකොට නුඹලා කවුරු හරි කාට හරි තෑග්ගක් දෙනවා නම් කාට හරි පඳුරක් වෙන් කරනවා නම් උපකාරයක් කරනවා නම් දෙයක් දෙනවා නම් ඕක හැමෝටම කිය ඉන්න එපා. ඒ කිය දන් දෙන්නේ වීදිවල මන්සෙන්දිවල අට්ටාල ගහගෙන දන් දෙන්නේ ඒ අර එක එක කාලවලදී අපිට දකින්න ලැබෙනවා. දන් දෙනවා මිනිස්සු. ඕන තරම් ඇවිල්ලා කන්න කියලා සමහරවිට හරි කරදරේ ඒ තැන්වල යන්න පවා. ඒ ඔක්කොටම පේන්න තමයි දන් දෙන්නේ. ඔක්කොටම පේන්න දන් දෙන්න හරි දක්ෂයි ගොඩක් අය. හැබැයි ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? නුඹේ දකුණු අත දෙන දේ වම් අත දැනගන්න ඕනේ නැහැ. අනික කවුරුවත් දැනගන්න ඕනේ නැහැ නුඹ කාට හරි උදව්වක් කරා කියලා. තේරෙනවද? වංචාකාරයෝ තමයි තැන් වල කිය යන්නේ කරපු දේ. ඒ වගේම निराहारවෙන් ඉන්නකොටත් වංචා කරන සමහර අය. දැන් ඔයාලා निराहारවනේ මේ දවස්වල ඉන්නේ. මතෙව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ විස්තර කරනවා. निराहारව ඉන්නකොට වංචාව කරන්නේ කොහොමද කියලා. තවද නුඹලා निराहारिන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටිල්ලා. ඔව්හු निराहारයෙන් ඉන්න බව මිනිසයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණ විරූප කරගනිති. මොකද්ද කියන්නේ? ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතිඵල ලැබිලා තිබෙනවා කියලා ජේසුස් වහන්සේ කියනවා. निराहारව ඉන්නකොට සමහර අය අපි निराहारව ඉන්න බව පේන්න හරි නිකන් අර බඩගිනි බව පේන්න නිකන් අනිත් මිනිසුන්ට පේන්න රඟපානවා. निराहारේ රඟපාන සමහර අය. එහෙම කරන්න ඕනේ නැහැ. ඔයා निराहारව ඉන්න එක දෙවියන් වහන්සේ දැක්කම ඇතිනේ. අනිත් ඔක්කොම ගෙවල් වල අයටයි වටපිටාවේ අයටයි අපි හරි අමාරුවෙන් ඉන්නේ පාස්ටර්ස්ලටයි වටේ ඉන්න කට්ටියටයි බ්‍රදර්ස්ලටයි සිස්ටර්ලටයි අපි අද निराहारයෙන් වතුරවත් නොබී ඉන්නේ අම්මෝ හරි අමාරුයි කියලා ඕක පල්ලියට ගිහිල්ලා මිනිස්සු අතර රඟපාලා පෙන්වන්න ඕනේ නැහැ. හරිද? ජේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? निराहारව ඉන්නකොට කාටවත් ඒක පේන්න සලස්වන්න එපා. ඔයා හොඳ ශක්තිමත්ව ඉන්න වගේ පේන්න. ඇතුලෙන් බඩගිනි. හරිද? ඇතුලෙන් අමාරුයි. ඇතුලෙන් දරා ගන්න අමාරුයි. ඒ වුණාට ඕක අනිත් මිනිසුන්ට පෙන්වන්න එපා. ඔයා निराहार විඳලා අනිත් මිනිසුන්ට පෙන්වුවා කියලා එයාගෙන් මොනවත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. निराहारය දෙවියන් වහන්සේට පේන්න පමනක් කරන්න කියලා උන්වහන්සේ කියනවා. ඒ විට රහසින් දකින නුඹලාගේ පියාණන් වහන්සේ නුඹලාට ප්‍රතිඵල ලබා දෙනවා කියලා උන්වහන්සේ කියනවා. මේ ඔක්කොම වංචාවන්. හරිද? වංචා ක්‍රියා දෙවියන් වහන්සේ පිළිගන්නේ නැහැ. වංචාව හරියන්නේ නැහැ. අපි නිකන් කරන වගේ රඟපාන එක. අපි අනිත් මිනිසුන්ට ප්‍රේම කරන වගේ පෙන්වන එක. අපි මෙහෙමයි කියලා අනිත් අයට මවලා පෙන්වන යන එක තමයි වංචාව කියලා කියන්නේ. දැන් ඔබ මේ කියපු බයිබල් පද ටික ආයි අධ්‍යයනය කරලා බලන්න. හරිද? ඒවා බලද්දී ඔබට තේරෙවි මොනවද මේ වංචාව කියලා කියන්නේ. හරිද? නැති දෙයක් මවාපෑම. නැති දෙයක් පෙන්වන්නට යන එක තමයි වංචාව කියලා කියන්නේ. නමුත් අපිට රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට විස්තර කරනවා. නුඹලා මෙහෙම වෙන්න බෑ. මේ කියපු එක දෙයක්වත් නුඹලා තුල තිබෙන්න බෑ. නුඹලගේ ප්‍රේමයේ වංචා රහිත වෙන්න අවශ්‍යයි. රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදය පෙරලා ගන්න. 9 වෙනි පදයේ සිට අපි මේ වෙලාවේ 15ට කියවමු. සිස්ටර් පද්මලතා කියවන්න. රෝම 12 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට 15ට ක්‍රිස්තියානි ජීවිතයේ ප්‍රතිපත්ති. ප්‍රේමයේ වංචා රහිත වේවා. නපුරට පිළිකුල් කොට යහපතට ඇලුම් වේල්ලා.
සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහ වේල්ලා. ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකා පල්ලා. උත්සාහවන්තකමේදී මැලි නොවෙල්ලා. ආත්මයෙන් දිවිලට වේල්ලා. ස්වාමීන් වහන්සේට සේවය කරපල්ලා. බලාපොරොත්තුෙහි ප්‍රීති වේල්ලා. දුකේදී විසලිවන්තව සිටපල්ලා. යාඥාවෙහි නොකොඩව පැවතියල්ලා. සුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාර කරපල්ලා. ආගන්තුක සත්කාරයට ලැබිව සිටපල්ලා. නුඹලාට පීඩා කරන්නන්ට ආශිර්වාද කරපල්ලා. සාප නොකොට ආශිර්වාදම කරපල්ලා. ප්‍රීති වෙන්නන් සමග ප්‍රීති වේල්ලා. අඬන්නන් සමග අඬාපල්ලා. එකිනෙකා සමග එක්සිත් වේල්ලා. උසස් දේවල්හි සිත නොතබා පහත් දේවලට සිත අවනත කරපල්ලා. නුඹලාම ඥානවන්තයෝයි නොසිතල්ලා. කාටවත් නපුරට නපුර නොකරල්ලා. සියලු මිනිස්යන් ඉදිරියේ සෝබන දේ කරන්න සිතට ගනින්නලා. පුළුවන් නම් නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට සියලු මිනිස්යන් සමග සමාදානයෙන් සිටපල්ලා. ප්‍රේමවන්තයනි පලි නොගෙන උදහසට ඉඩ නෑරපල්ලා. මක් නිසාද පලි ගැනීම මාගේය. මම විපාක දෙමි ස්වාමීන් වහන්සේ කියන සේකයි ලියා තිබේ. නමුත් නුඹේ සතුරාට බඩගිනි වුවොත් ඔහුට කන්ට දීපන්. පිපාසු වුවොත් ඔහුට බොන්ට දීපන්. එසේ කිරීමෙන් නුඹ ඔහුගේ හිස පිට ගිනි අඟුරු ගොඩ කරන්නෙහිය. නපුරුකමින් පරාජය නොවි යහපත්කමින් නපුරුකම පරාජය කරපල්ලා. ආමේන්. හරි. දැන් අපි මෙච්චර වෙලා බැලුවා මොනවද වංචාකාරකම් කියලා කියන්නේ. වංචාවක් නැතුව දෙවියන් වහන්සේ කියන මාර්ගය යන්නේ කොහොමද කියලා තමයි මේ තියෙන්නේ. හරිද? රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදය මේ විස්තර කරන්නේ වංචා රහිත වීම කියන්නේ මොකද්ද? දැන් අපි මෙන්න මේ කියන මාර්ගය තමයි අපි ගමන් කරන්න අවශ්‍ය. හරිද? වංචාකාරකම් වල නොවේ. අපේ ප්‍රේමයේ වංචා රහිත වෙන්නට අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේත් එක්ක මේ කැප වෙලා ඉන්න මේ දින ගණන වංචාවකින් තොර උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ කියපු විදිහට අපි මේ දින ගාන ගත කරන්න අවශ්‍යයි. දැන් ඔබ ඇත්තටම මේ කියපු විදිහට निराහාරව ඉන්නවද? ඔබ මේ කියපු දේවල් මෙලෙස කරනවද කියලා චෙක් කරලා බලන්න කවුරුවත් ඔබේ පිටිපස්සේ ඉන්නේ නැහැ. ඔබ මේ ඉගෙන ගන්න දේව වචනය නැවත මෙනෙහි කරනවද? මේ දේව වචනය අනුව ඔබේ ජීවිතේ හැඩගස්වා ගන්නවද කියන එක බලන්න කවුරුවත් මෙතන නැහැ. ඔබ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මේ ගෲප් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ මොන අරමුණකින්ද කියන එක සෝදිසි කරලා බලන්න මෙතන වෙන කවුරුත් නැහැ. හැබැයි දෙවියන් වහන්සේ ඔබේ හදවත අඳුරනවා. සමහර අය මේ ගෲප් වලට එනවා තව අයගේ ෆෝන් නම්බර්ස් අරගන්න. ඉතින් අපිට ඔක්කොම අහහා බල හොයලා බලලා කරන්න බෑ. සමහර අය ඇවිල්ලා වංචා සිතකින් එන්නේ. කියන්නේ අපි निराහාරයට එනවා කියලා. හැබැයි ඇවිල්ලා කරන්නේ මේ ගෲප් වලින් වෙන අයගේ ෆෝන් නම්බර්ස් අරගෙන ඊට පස්සේ එයාලට කරදර කරන්න පටන් ගන්නවා. එයාලට මිස් කෝල් ගහ විකාරයක් කරනවා. ඒ මොකද්ද? ඒ වංචා සිත. ඔයා දෙවියන් වහන්සේකින් සඵලත්වයට ඇතුල් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ආශිර්වාදය ඔයාට ලැබෙන්නේ නැහැ. ඇයි? ඔයා එකක් කියලා වෙන එකක් කරපු වංචාකාරයෙක්. ඒ වගේම ඔයා මේ වෙලාවේ මේ කාලයන් වලදී අපිත් එක්ක සම්බන්ධ වෙන වෙලාවේ ඔයා මේ ලයිව් එකට සම්බන්ධ වෙලා අපිත් එක්ක යාඥා වේදෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ඉතුරු ජීවිතය මේ දවසේ ඉතුරු කොටස ගෙවෙන්නේ කොහොමද? ඔයා උදේ 4ට අපිත් එක්ක එකතු වුණා. දැන් එකතු වෙලා ඉන්නවා. හැබැයි ඉතුරු පැය ගාන ඔයා දෙවියන් වහන්සේත් එක්ක කොහොමද යන්නේ? ඔයා මේ පැය දෙක විතරද දෙවියන් වහන්සේ කියන විදිහට ගමන් කරේ? ඉතුරු ගමන කොහොමද? දැන් ඕක බලන්න මම ඔයාගේ පිටිපස්සේ බලන් ඉන්නේ නැහැනේ මට ඒක කරන්න බෑ. හැබැයි දෙවියන් වහන්සේ දකිනවා. හරිද? මේ වෙලාවේ ඔබට මඟ පෙන්වීම දෙන්න පුළුවන්. හැබැයි ඉතුරු දවසේ ඉතුරු කාලය ගත වෙන්නේ කොහොමද? ඔබ හැසිරුනේ කොහොමද? දවසේ ඉතුරු වෙලාවෙත් ඔබ යාඥාවෙන් උන්වහන්සේට සම්බන්ධ වුණාද? උන්වහන්සේ කියපු විදිහට ඉතුරු කාලයක් ගත කළාද? මේ ලයිව් එකේදී විතරක් නෙමෙයි අපේ විනය, අපේ ශුද්ධකම, අපේ යාඥාව රැකිය යුත්තේ. මුළු දවස පුරාම මේ දින 40 කියන්නේ සම්පූර්ණ දවස් 40ක්. මේ දවස් 40 තුලම අපි ඒ පවිත්‍රත්වයේ තුල උන්වහන්සේ කියන මාර්ගයේ ගමන් කරන්න අවශ්‍යයි. ඕක බලන්න කවුරුත් නැහැ. හැබැයි ඔබ අවංකව ඒක කරන්න අවශ්‍යයි. ඒක තමයි වංචා රහිතව මේ දේ කරනවා කියලා කියන්නේ. හරිද? ඉතින් වංචාව හරියන්නේ නැහැ. මේකේ කියන උත්සාහවන්තකමේදී මැලි වෙන්න එපා. කම්මැලි නැතුව මේ වැඩේ කරන්න. ඔබ මේක කම්මැලි නැතුව කරාද? ඔබ අකමැත්තෙන් බැන මේක කරාද? මේකක් පටන්ගෙන තියෙනවා හරි කරදරේ හැමදෑම දැන් මේක කරන්නත් ඕන. නැත්තම් දෙවියන් වහන්සේ දඬුවම් දෙයිද දන්නෙත් නැහැ.
යසට නිදහසේ හිටියා දැන් දවස් 40ක් මේකක් කරන්න ඕන කියලා බැන බැන නිකන් අර අපිට ඕනවට මේක කරන්න එපා. හරිද? එහෙම කරොත් ඔබ වංචාසිතකින් තමයි කරන්නේ. ඔබේ ආත්මය දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම සේවය කරන අය ජොලිතකමෙන් උනන්දුවෙන් කරන්න අවශ්‍යයි. නිකන් බොරුවට පිටින් ඔබ සෙනග ඉන්න වෙලාවට ඔබ සේවය කරයි. හැබැයි අනිත් වෙලාවේ ඔබ ඒ අවංක තැන නැත්තම් එතකොට වංචාවක තමයි ඔබ සිටින්නේ. නැති දෙයක් මවා පාන්න යන්න එපා. නැති තත්වයක් පෙන්වන්න යන්න එපා. අනිත් මිනිස්සු ඉදිරියේ නිකන් බොරුවට මාන්නයක් හදාගන්න යන්න එපා. හරිද? ඒක වැඩක් නැහැනේ. ඔබේ ඇත්ත తත්වය පේන්න සලස්වන්න. ඔක්කොම මිනිස්සුන්ට ඔයාගේ ඇත්ත දකින්න සලස්වන්න. ඔයා මොන වගේද? ඔයා මිනිස්සු එක්ක හැසිරෙද්දී ඒ සැබෑ ස්වરૂපය දකින්න සලස්වන්න. නිකන් නැති දෙයක් මවාපාලා නිකන් අමුතු චරිතයක් හරිද? එහෙම පේන්නන්න අවශ්‍ය නැහැ. ඒක තමයි ලෝකේ මිනිස්සුන්ගේ හැටි. උසස් දේවල් එක්ක එකතු වෙද්දී ඒ විදිහට වැඩ කරන්න. පහත් දේවල් සමග වැඩ කරද්දී ඔබත් පහත් වෙලා ඔබ යටහත් වෙලා ඒ දේවල් වලට ඔබත් ඇතුල් වෙන්න. හරිද? කාටවත් නපුර කරන්න යන්න එපා. Tamanම ඥානවන්තයෝ කියලා හිතන්න යන්න එපා. හරිද? අපිට ප්‍රඥාව තියෙනවා, අපිට ෂෝක් ඔක්කොම දැනුම තියෙනවා. දැනුම තිබුණාට ස්වර්ගයට යන්න බෑ. දැනුම තිබිච්ච ගොඩාක් කට්ටිය පාතාලෙට ගිහිල්ලා තිබෙනවා. හරිද? හොඳම ප්‍රඥාවන්තයෝ ගිහිල්ලා තියෙන පාතාලෙට. දැනුම ප්‍රඥාව දැනගැන්ම තියන අය නෙමෙයි ස්වර්ගයට යන්නේ. දෙවියන් වහන්සේට යටහත් වෙන අය. ඒක නිසා යටත් සිතින් උන්වහන්සේ ඉදිරිය අවංකව හැසිරෙන්න. හරිද? නිකන් අනිත් අය කරපු දෙයට තමන්ගේ සිතේ දැඩි සිත් තියාගෙන මේ 19 වෙනි පදේ කියන වගේ පලි නොගෙන උදහසට ඉඩ හරින්න. විනිශ්චය දෙන්න දෙවියන් වහන්සේට ඉඩ හරින්න. දැන් ඔබ ඒක කරන්න යන්න එපා. හරිද? ඔබ කියනවා මම සමාව දුන්නා කියලා පිටින් ගිහිල්ලා ඔබ වෙන දෙයක් නම් කරන්නේ ඒ වංචාවක් ඒක. වංචාව දෙවියන් වහන්සේ කිසිසේත් අනුමත කරන්නේ නැහැ. හරිද? වංචාව හරියන්නේ නැහැ. නැති දෙයක් පෙන්වන්න යන්න එපා. නැති ගෞරවයක් හදාගන්න යන්න එපා. දෙවියන් වහන්සේ දෙනකන් ඉන්න. හරිද? ඔක්කොටම කලින් ඇවිල්ලා ඔක්කොම මිනිස්සු ඉස්සරහා මම තමයි එක කියලා ඉස්සරහින් ඉන්නව පෙන්වන්න යන්න එපා. සභාවල් වල සේවය කරද්දී ඔබ අනිත් මිනිස්සු ඉදිරියේ කැපිලා පෙනිලා ඉස්සරහින්ම ගිහිල්ලා ඉඳගෙන මම තමයි මම මේ ඔක්කොම කට්ටියව අඳුරනවා මම පාස්ටර්වත් දන්නවා අරයවත් දන්නවා මෙයාවත් දන්නවා කියලා නිකන් පෙන්වන්න යන්න එපා. ඒක මෝඩ ගතියක්. හරිද? ඒව වංචා සිතුවිලි. ඒව හරියන්නේ නැහැ. ජේසුස් වහන්සේ මොකද කිව්වේ? පිටිපස්සෙන් ඉඳගෙන ජේසුස් වහන්සේ කතා කරන තුරු ඉවසීමෙන් ඉන්න. එතකොට උන්වහන්සේ වංචාවක් නැතුව ඔබ අවංකව ඔබගේ කැපවීමට උන්වහන්සේ ප්‍රතිඵල ලබා දෙයි. මේ ලෝකයේ වංචාවෙන් පිරීලා තිබෙන්නේ. මේ ලෝකේ වංචාව ඇරෙන්න වෙන දෙයක් නැහැ. හැබැයි ක්‍රිස්තියානි ජීවිතය වංචාවෙන් තොර වෙන්න අවශ්‍යයි කියලා රෝම 12 වෙනි පරිච්ඡේදයේ කියනවා. මේ ලෝකේ බලන්නකෝ. ගිය තැන වංචාව, බොරුව, මවාපෑම, රූපවාහිනිය දැම්මොත්, සමාජ මාධ්‍යයට ගියොත්, ජනමාධ්‍ය ඇසුරු කළොත්, තනිකර බොරුවක් තියෙන වංචාවක්. වෙළඳ දැන්වීම කියන්නේ වංචාවක්. නැති දේවල් මවාපානවා. හරිද? ඔබට නැති ආසාවක් හදනවා. හරිද? නැති ಗುಣ වර්ණනා කරනවා. හරිද? ලෝකයේ දේශපාලනය කියන්නේ වංචාවක්. ඔවුන් නැති කරන්නේ නැති පොරොන්දු ලබා දෙනවා. වංචාකාරයෝ. ඔක්කොම වංචාව. හරිද? බොහෝ පූජකත්වයන් පවා අද වංචාවටපත් වෙලා තිබෙන්නේ. බොහෝ පූජකවරු පවා අද කියපු දේ නෙමෙයි කරන්නේ. හරිද? ඔවුන්ගේ ශාස්ත්‍රවරු කියපු දේ නෙමෙයි කරන්නේ. ඔවුන්ගේ ලියවිලි වල ලියලා තිබෙන දේ නෙමෙයි කරන්නේ. ඊළ වංචාවක් කරන්නේ. නිකන් කියන අපි පූජකත්වයේ ලැබලා තිබෙන්නේ. අපි පූජකවරු කියලා නිකන් ලේබල් ගහගෙන පූජක ඇඳුම ඇඳගෙන සුදු පෙරවගෙන ගිහිල්ලා නිකන් එක එක රාජ්‍ය බලයේ පස්සේ යනවා පිරිසක්. තව පිරිසක් Tamanට අවශ්‍ය කරන ධනය පස්සේ ගමන් කරනවා. නිකන් පෙන්නනවා අපි වෙන් වෙලා ඉන්නේ. අපි තමයි පූජකවරු කියලා පෙන්නලා එක්කෝ යාලා ලෝකේ දේවල් වලට ආස නම් තමන්ගේ පූජකකම පැත්තක තියලා ඒවට යන්න ඕනේ. ඒක කමක් නැහැ. ඒක අවංක දෙයක් නේ. හරිද? එතකොට දෙවියන් වහන්සේ බලයි. මෙයාට පූජකත්වයේ දරන්න බෑ. මෙයා කැමති රාජ්‍ය පාලනයට, මෙයා කැමති ලෝකේ දේවල් වලට මිශ්‍ර වෙන්න. ඉතින් මෙයා පූජකත්වයේ මෙයාට අමාරුයි. අමාරු නිසා එයා ඒක අතෑරලා දාලා ගියා. ඒක කමක් නැහැ. හරිද? නිකන් බැරි දෙයක් නිකන් පිටට එකක් පෙන්නලා ඇතුලෙන් වෙන එකක් කරන එක තමයි වංචාවක් කියලා කියන්නේ. ඉතින් ඒක හොඳ නෑ. ක්‍රිස්තියානි කෙනෙක් වංචාවට වැටුනොත් ඔහුගේ අවසානය ඊටාම දරුණුයි. ඒකයි ජේසුස් වහන්සේ මේක නිතරම පෙන්වන්නේ. දැන් මම ඔබට කලින් කියපු හැම ස්ථානයකම මේ වංචාව පිළිබඳව විස්තර කරේ ඒකයි.
දසපනතට පවා ජේසුස් වහන්සේ වංචා නොකරන්න කියන එක ඇතුළත් කරලා කතා කළේ ඒකයි. හරිද? දැන් පාපයට වැටෙන කෙනෙක් දෙවියන් වහන්සේ ඔහුව පවිත්‍ර කරලා ඔහු අඬද්දී ඔහුගේ පාපය ගැන පසුතැවිලි වෙද්දී උදව් කරන්න කියද්දී දෙවියන් වහන්සේ කොහොම හරි එයා අවංකව දෙවියන් වහන්සේට කිව්වොත් දෙවියන් වහන්සේ මට මේ පාපය ජය ගන්න අමාරුයි මට උදව් කරන්න කියලා අවංකව යාඥා කළොත් දෙවියන් වහන්සේ යාට ඒක ගොඩ යන්න බලය දීලා එයාව කොහොම හරි එතනින් ගොඩ ගනී. හරි දෙවියන් වහන්සේ හරි එයාව වළක්වල කොහොම හරි වැඩේ කරයි. හැබැයි වංචාවෙන් ඔක්කොම හංගගෙන නෑ මං ඔක්කොම හොඳයි මම තමයි හොඳ දේව සේවකයා කියලා මං දෙවියන් වහන්සේට යටහත් මම තමයි නියම සිස්ටර් මම තමයි නියම බ්‍රදර් කියලා පෙන්වන්න ගියොත් මොකද වෙන්නේ? ඔක්කොම ඇතුලේ අපවිත්‍රකම් තියාගෙන ඒව හදාගන්න තුව බොරුවක් කරන්න ගියොත් මොකද වෙන්නේ? හරිද? ඕනම පාපයකට සමාව ලැබෙනවා. හැබැයි වංචාවට දෙවියන් වහන්සේගෙන් සමාව ලැබෙන්නේ නෑ. තේරුණාද? ඇයි? වංචාකාරකමක් කියලා කියන්නේ දෙවියන් වහන්සේව රවට්ටන්න යන්නේ යා. මේ ලෝකේ ඕක තමයි කරන්නේ. ලෝකේ එකිනෙක කෙනාව රවට්ටනවා. දෙවියන් වහන්සේවත් රවට්ටනවා. අනිත් මිනිස්සුන්වත් රවට්ට ගන්නවා. හරිද? ගෑනු ළමයි පිරිමි ළමයින්ව රවට්ටනවා. පිරිමි ළමයි ගෑනු ළමයින්ව රවට්ටනවා. නැති දෙයක් මවාපෑම රංගපෑම. ඒක වංචාව. හරිද? ඉතින් පිරිමි ළමයි කැමති Tamanට නැති තත්වයක් ආරූඪ කරගෙන ගෑනු ළමයි ඉස්සරහා රඟපාන්න. ඒක වංචාවක්. හරිද? නිකන් නැති ගෞරවයක් හදාගෙන අපි දැන් බලන්නකෝ මේ සමහර අය ඔවුන් නැති තත්වයක් හදාගෙන නිකම් බොරුවක් මවාගෙන අමුතු පිටතින් ආටෝපය ඇති කරගෙන පිටතින් ලස්සන ඇඳුම් ඇඳගෙන ඔහුගේ ඇතුළතින් ඔහුට මොනවත් තාම දෙවියන් වහන්සේ මොනවත් ඔහුට දීලත් නැහැ. තාම මුකුත් නැහැ. එයා කරන දෙයක් නැහැ. ඒ වුණාට පිටින් නිකන් අර ගෑනු ළමයි ඉස්සරහට ගියාම හරි අමුතු ලොකු එකක් පෙන්නනවා. යා නිකන් මේ අපි තමයි ලෝකෙම අල්ලගෙන ඉන්නේ වගේ. ඒ බොරුව හරියන්නේ නැහැ දෙවියන් වහන්සේට. හරිද? ඉතින් සමහර ඔය තරුණ පිරිවි ළමයි දැන් සම්බන්ධ වෙලා ඉන්නෝනේ අවුරුදු 18 20 එයාලත් මෙතන ඉන්නවා. මම එයාලට කතා කරන්නේ. හරිද? එයාලා සමහර අය ගෑනු ළමයි පන්ති ඇරිලා එහෙම යන වෙලාවට යනවා අනුන්ගේ බයික් එහෙම අරගෙන යනවා නිකන් තමන්ගේ වගේ ගිහිල්ලා එතන අට ගහලා එන්න යනවා බයික් එකේ. නැති දේවල් පෙන්වන්න යන්න එපා. හරිද? ඔයා පොඩ්ඩක් ඉන්න පාඩුවේ. අනුන්ගේ වගේ ගිහිල්ලා නිකන් මගේ වගේ පෙන්නලා වැඩක් නැහැනේ. හරිද? ඒක තේරුමක් නැහැ. දැන් ගෑනු ළමයිතුත් ඔහොම තමයි. නැති දේ මවාපානවා. හරිද? ගෑනු ළමයි හරි වැඩිපුර මේ දේ කරනවා. හරිද? ඉතින් තමන්ගේ පැහැය පෙන්වන්න. තමන්ගේ කොණ්ඩේ වර්ණය පෙන්වන්න. ඔයා කොණ්ඩේ පාට වෙනස් කරා කියලා කියන්නේ ඔයා වංචාකාරියක්. ඇයි? දෙවියන් වහන්සේ ඔයාට දීලා දෙන එක පාටක් ඔයා වෙන පාටක් ගාගෙන ගිහිල්ලා පෙන්නුවා. ඔයාගේ තොල්වල පාට ඇත්ත පාට පෙන්වන්න. ඇයි ඔයා වෙන පාටක් ගාගෙන ගිහිල්ලා පෙන්වන්නේ? හරිද? ඔයා වංචාකාර වැඩක් නේ කරන්නේ. ඔයාට තේරෙන්නේ නැද්ද ඒක? දැන් අනිත් මිනිස්සු ඔයාගේ හිතනවා මෙයා මේ වගේ ඇති. ඔයා මේකප් කරගෙන ඒකයි අපි කියන්නේ අපේ පහුගිය කාලේ කිව්වේ මේකප් කරන්න යන්න එපා. ඕවා නිකන් සරලව ජීවත් වෙන්න. ඔයාගේ ඇත්ත తත්වේ පෙන්න සලස්වන්න. ඔය ඔයාගේ ඇත්ත తත්වේ කොහොමත් ඔයා විවාහ වෙන කෙනා දකින්නවනේ. හරිද? ඒක ඉස්සෙල්ලම පෙන්නලා ඉන්න. ඉස්සෙල්ලම වෙන එකක් පෙන්නලා ඉස්සෙල්ලම නිකන් මේ අර ලෝකේ ඉන්න නිලියක් වගේ වෙනම කේස් එකක් පෙන්නලා ඇවිල්ලා පස්සේ මේ වෙන තත්වයකට වැටුණොත් හරියන්නේ නැහැ. ඉස්සෙල්ලම ඇත්ත පෙන්නන්න. ඔබේ සරල බව සරල ජීවිතය ඔබේ ඇත්තම පැහැය ඔබේ ඇත්තම ස්වરૂපය ඔබේ ඇත්තම තත්වය පෙන්වන්න. ඇයි ඒක ලැජ්ජ වෙන්නේ? ඇයි ඔයාගේ ඇත්තම ස්වરૂපය පෙන්වන්න බය වෙන්නේ? ඇයි? දෙවියන් වහන්සේ ඔයාට දීපු තත්වයනේ. අනිත් අය කැමති වුණාද නැද්ද? ඉතින් ඒක කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔයාට දීපු දේ පෙන්වන්න. ඒක තමයි අවංකකම, වංචා රහිතකම. අවංක ස්ත්‍රිය දෙවියන් වහන්සේගෙන් ගෞරවය ලබනවා. හැබැයි වංචාකාර ස්ත්‍රිය දෙවියන් වහන්සේ ඉදිරියේ අගෞරවයට පත් වෙනවා. තමන්ගේ తত্ত্বය දැන් ගෑනු ළමයි පමණක් නොවේ පිරිමි ළමයිතුත් එහෙමයි. හරිද? ඔයාගේ කොණ්ඩේ ඉස්සෙන් නැත්තම් ඕක අමාරුවෙන් මේ ජෙල් ගාලා උස්සන්න යන්න එපා. ඒක තියෙන විදිහට තියෙන්න දෙන්න. ඔයාගේ කොණ්ඩේ කොච්චර කළත් කෙලින් වෙන්නේ නැත්තම් ඕක ස්ට්‍රේට් කරලා කෙලින් කරලා පෙන්වන්න යන්න එපා. ඔයාගේ කර්ල් ගතිය පෙන්වන්න දෙන්න. ඒක ලස්සනයිනේ. තේරුණාද? කර්ල් නැති අය try කරලා මේක මුදු වගේ හදාගන්න try කරලා හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ කියලා ගිහිල්ලා අර මොනවද ක්‍රීම් එකක් ගාලා ඕක කර්ල් කරගන්න එපා.
ඔයාගේ කොණ්ඩේ නිකන් ඉත්තකూరు වගේ නම් එහෙම්ම තියෙන්න දෙන්න. ඒ ඔයාට දෙවියන් වහන්සේ දීපු ලස්සන. ඒක නැති කරගන්න එපා. ඔයාට පස්සේ තේරෙනකොට කොණ්ඩේ ගිහිල්ලා. හරිද? ඔයා ඔක්කොම ෆර්ම් කළා, ස්ට්‍රේට් කළා, ටින් කළා, කලර් කරලා ඔක්කොම කරගෙන ගිහිල්ලා ඔයාලා ටික කාලයක් යනකොට තේරෙනවා මේක හරියන්නේ නැහැ. මගේ තිබ්බ කොණ්ඩේ තිබුණා නම් හොඳයි කියලා තේරෙනකොට ඔයාගේ කොණ්ඩේ භාගයක් ගිහිල්ලා. හරිද? ඒක නිසා වංචා කරන්න එපා. කිසිම ආකාරයකින් වංචා කරන්න එපා. දැන් මේ දින 40 තුලට ඔබ ඇවිල්ලා ඉන්නව නම් ඔබ මෙතනින් එහාට වංචාවලින් තොර වෙන්න ඕන. හරිද? කිතුණු කාන්තාවක්, කිතුරු පිරිමි ළමයෙක් කියලා කියන්නේ බොරු නැති දෙයක් මවාපාන වංචාකාරයෙක් නොවේ. ඔහු සරල ජීවිතයකට ඇතුල් වෙච්ච දෙවියන් වහන්සේගේ සැබෑ తত্ত্বය තුල රැඳී සිටින දෙවියන් වහන්සේගේ සැබෑ පුත්‍රයෙක්. හරිද? ජේසුස් වහන්සේව ආදර්ශ කොට ගන්න. ජේසුස් වහන්සේ නැති එකක් හදලා පෙන්වන්න ගියේ නෑනේ. ජේසුස් වහන්සේ තමන්ගේ තිබිච්ච විදිහට එයා ජීවත් වුණා. හරිද? දැන් ඒ தത്വෙට මේ දින 40 එන්න හදන්නේ. සරල නියම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුත්‍රත්වය. ඒක තමයි දෙවියන් වහන්සේගේ සැබෑ පුත්‍රකම. උන්වහන්සේගේ සැබෑ తত্ত্বය පෙන්වන්න. දැන් ඔක්කොම වාගේ යාළුවෝ ඔක්කොම කට්ටිය වාගේ වටේ ඉන්න යාළුවෝ ඔක්කොම මේකප් කරගෙන යාළට කැමති විදිහට ඇඳුම් ඇඳගෙන විලාසිතා දාගෙන පාට විලාසිතා අර එහෙන් කපාගෙන මෙහෙන් කපාගෙන කොටට ඇඳගෙන එනකොට දැන් ඔයත් ඕක අස්සේ ගිහිල්ලා ඔයත් ඔහොමනම් දැන් කෝ වාගේ දැන් මොකද්ද කොහෙද දැන් ආලෝකයක් තියෙන උතන වාගේ දෙවියන් වහන්සේ ඔයාට මොකද්ද කිව්වේ? ඔයා තමයි මේ ලෝකේ ආලෝකය. ඔයා තමයි ඒ තැන ආලෝකමත් කරන්න ඕන. ලෝකේ අනිත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ එයාලා ඉන්න ස්ථානය ආලෝකමත් කරන්න. හරිද? ඒ ස්ථානය අන්ධකාරයේ තිබෙන්නේ. ඉතින් ඒ අන්ධකාරයේ තිබෙන තැන ඔබට පුළුවන් ආලෝකමත් කරන්න. හරිද? ඉතින් ඔයත් වෙන එකක් කරන්න ගියොත් මොකද්ද වෙන්නේ? මිනිස්සුන්ට සරලකම පෙන්වන්න ඕන ඔබ. අව්‍යාජත්වය පෙන්වන්න ඕන ඔබ. දේව පුත්‍රයෙකුගේ සැබෑ ස්වરૂපය ඔබ පෙන්වන්න ඕනකම තිබියදී ඔබ ඒ වෙනුවට වෙන එකක් පෙන්වුවොත් මොකද්ද වෙන්නේ? එතකොට හරියන්නේ නැහැ. ඔබ ලෝකයේ ලුණු බවට පත් වෙලා නැහැ. ඔබ තුලින් ලෝකේ රසවත් කරන්න ඔබ කැප වෙලා නැහැ. ඔබ ලෝකේ රසවත් කරන්න හදන්නේ වෙන ක්‍රමයකට. ඒ රසවත්කම හරියන්නේ නැහැ. ඒක ඒ අනික් කට්ටිය කරගත්ත දේ. එයාලට අන්තිමට ඉතුරු වෙන්නේ විනාශය පමණයි. හරිද? එක දේවල් වලින් මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න, බොරු ස්වરૂප මවාගෙන, බොරු දේවල් ගොඩනගාගෙන, බොරු චරිතවලට මාරු වෙලා වැඩ කරන ස්ත්‍රීන්ට පුරුෂයන්ට අන්තිමට ඉතුරු වෙන්නේ විනාශය විතරයි. මුල් කාලේ ඔවුන්ට ආකර්ෂණය වෙලා විවිධ අය ස්ත්‍රීන් පුරුෂයන් ඔවුන්ගේ පසුපස ගියා වෙන්න පුළුවන්. හැබැයි ටික දවසක් යනකොට වැඩි කල් යන්නේ නැහනේ ඕක. මාසයක් දෙකක් යනකොට ඇත්ත එළි වෙනවා. හරිද? ඉතින් ඇත්ත එළි වෙච්ච ගමන් එයාලගේ පෞල් ජීවිත බිඳ වැටෙනවා. ඇත්ත එළි වෙච්ච ගමන් ඔවුන් අසාර්ථක වෙනවා. මෙච්චර කල් පස්සෙන් ආපු අය දැන් බලන්නේ. දැන් බොහෝ අය මේ දවස්වල Facebook වලින් Tamanට සහකාරයන් හොයාගන්නවා. සහකාරියන් හොයාගන්නවා. Facebook එකේ දාලා තියෙන ෆොටෝ එක බලලා මේ සහකාරියන් හොයාගන්න යන්න එපා. පිස්සුද? ඒකේ දාන්නේ මොනවද? ඒකේ හරි රූපයක් දානවද? මේකප් කරගෙන අර ෆෝන් එකෙන් තනිකර රූපේ එඩිට් කරලා කැලල් මකලා ලප කැලල් ලයින් කරලා ඔක්කොම එඩිට් කරපු රූප ප්‍රොෆයිල් පික්චර්ස් වලට දාලා තියෙනවා Facebook එකේ. දැන් අපේ මෝඩ කොල්ලෝ ගිහිල්ලා ඕව බලලා මොකද කරන්නේ? අර Facebook එකෙන් දකින කෙල්ල වෙනුවෙන් නැහින්න හදනවා. කෙල්ලොත් එහෙමයි. හරිද? අනුන්ගේ වාහන ඉස්සරහා කොල්ලෝ ෆොටෝ ගහලා Facebook එකේ ප්‍රොෆයිල් පික්චර් හදලා. හරිද? අනුන්ගේ වාහන, අනුන්ගේ ප්‍රාඩෝ, අනුන්ගේ බයික්, අනුන්ගේ කාර් උඩ වාඩිලා කොල්ලෝ ෆොටෝ ගහලා දැම්මම ඉතින් අර මෝඩ කෙල්ලොන්ටත් ඕක හරි ලොකු දෙයක්. අනේ අම්මේ බලන්න ෂෝක් ටොප් වාහනේ මේ අනුන්ගේ වාහනයක්. Facebook එකේ දැකලා ආස හිතිලා. ඒ වංචාකාරයන්ට අහු වෙන්නත් එපා. ඔබ වංචා දේවල් කරන්නත් එපා. Facebook එකෙන් ගෑනු ළමයින්ට පිරිමි ළමයි හොයාගන්නත් බෑ. මේ කිතුණුවන්ට මම මේ කියන්නේ. අනිත් කට්ටිය ඕන බයිලයක් ගහපු දේ. හැබැයි ඔබ මේව කරන්න බෑ. හරිද? දෙමව්පියෝ සෝදිසිමත් වෙන තමන්ගේ දරුවෝ ගැන. එයාලා මොනවද Facebook ගිහිල්ලා සෝෂල් මීඩියා ගැන ගිහිල්ලා කරන්නේ මොනවද? නෑ මගේ පුතා ගිහිල්ලා අනේ ඉතින් ඉඳලා එයි යාළුවොත් එක්කනේ chat කරන්න කියලා නිකන් බලන් ඉන්න එපා දෙමව්පියෝ. ඔයා බලන්න හොඳට මොකද්ද එයා ගිහිල්ලා කරන්නේ? එයා ඇයි හැඩ වෙලා ෆොටෝස් ගහලා දාන්නේ?
එයා එකෙන් මොකද්ද අපේක්ෂා කරන්නේ? හරිද? ලස්සනට ෆොටෝ ගහලා ප්‍රොෆයිල් පික් එකට දාන එකෙන් මොකද්ද අපේක්ෂා කරන්නේ? මොකද්ද ඇත්තටම අපේක්ෂා කරන්නේ? වෙන මුකුත් නැහැනේ. අනික් කට්ටියව ආකර්ෂණය කරගන්න එක. එතනින් එහාට වෙන මුකුත් නැහැ. හරිද? කියයි නෑ අපි අනේ එහෙම එකක් නෑ. අපි අපේ හිතේ එහෙම ජරාසිතුවිලි නෑ. ඔයාගේ හිතේ ඒ ජරාසිතුවිල්ල තමයි තියෙන්නේ. වෙන මොකද්ද? ආයෙම නිකන් හංගන්න ඕනේ නෑ. දෙවියන් වහන්සේට ඔයා කොහොමද හංගන්නේ? ඔයාගේ හිත ඔක්කොම ඇරිලා තියෙනවා. ඔයා මොන බයිල කතන්දරේ කිව්වත් ඔයාගේ හිතේ තියෙන අනික් කෙනාව ආකර්ෂණය කරගන්න. ඒ වෙනුවෙන් තමයි ඔයා ඔක්කොම දහං ගැට ගහන්නේ. හරිද? ඕක හරියන්නේ නෑ. කිතුණු දරුවන්ට ඕක හරියන්නේ නෑ. හරිද? ඕක නිසා අද බොහෝ ක්‍රිස්තියානි සභාවන් වංචාවෙන් පිරීලා තිබෙනවා. හරිද? ඇයි එහෙම කරන්නේ? ක්‍රිස්තියානි දරුවෙක් කියලා කියන්නේ කවුද? ඔබ වංචාව කරන කෙනෙක් නෙමෙයි. ඔබේ ඇත්ත ස්වරූපේ පෙන්වන්න. ඔයාලා නිකන් මේ Facebook එකේ ඔයාලා මොන හරි දෙයක් කරනවා නම් ඕකේ ප්‍රොෆයිල් පික්චර් වලට ඔයාගලගේ රූප දාගෙන නිකන් එතන දඟලන්න එපා. ඔයාට සුදුසු සහකාරිය දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. දෙවියන් වහන්සේ දෙනකන් ඉන්න. Facebook එකෙන් කොහොමද සහකාරය හොයන්නේ? සහකාරියන් හොයන්නේ. ඔයාට ගැළපෙන කෙනා කොහොමද එතනින් හොයන්නේ? දෙවියන් වහන්සේ මේක දන්නේ. දෙවියන් වහන්සේ තමයි ඔයාට සුදුසු කෙනාව නිර්මාණය කරලා පැත්තක තියලා තියෙනවා. දැන් ගොඩක් කට්ටිය දෙවියන් වහන්සේ නිර්මාණය කරපු කෙනා, එයා වෙනුවෙන්ම හදපු කෙනා තාම පැත්තක. මේ වෙන වෙන කට්ටියත් එක්ක එක්කෙනෙක් මාරු කර මේ වෙන වෙන සෙල්ලම් කර ඉන්නවා. ඔයා කවදාවත් සඵල වෙන්නේ නැහැ. ඔයා කවදාවත් දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබන්නේ නැහැ. ඔයා වංචාවක් කරන්නේ. හරිද? වංචාකාරයන්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාද නැහැ. ඒ නිසා එවැනි අනුවන මාර්ගවල ගියා නම් දැන් හැරෙන්න. ඔබ මේ දින 40ට ඇතුළත් වෙලා ඉන්නව නම් ප්‍රශ්න නොකර නිකන් අදහස් දක්වන්නේ නැතුව දෙවියන් වහන්සේ කියන දේ කරන්න. දෙවියන් වහන්සේ එපා කිව්වනම් එපා. හරිද? දැන් ක්‍රිස්තියානි සභාවල් නිකන් වෙඩින් එකකට යනවා වගේ ක්‍රිස්තියානි දේව මෙහෙට එන්න බෑ. හරිද? කතෝලික පල්ලියට යන්න බෑ. නිකන් මගුල් ගෙදර යනවා වගේ. ඔයා මගුල් ගෙදරට යනකොට එහෙම යන්න. පල්ලියට එනකොට ඒ විදිහට එන්න. හරිද? ඒකට ගැළපෙන ඇඳුමක් ඇඳගෙන සුදුසු විදිහට වෙන් වෙලා බලන්න ක්‍රිස්තියානි අය පල්ලි වලට යන විදිය. කියන්න ලැජ්ජයි මේ ක්‍රිස්තියානි පල්ලියක් කියලා. හරිද? ඉතින් අපි සේවය කරපු ස්ථානවල අපි දකින්න බොහෝ අය වුන් ගෞරවයක් නැතුව පැමිණෙන විදිය සභාවන් වලට. එහෙම බෑ. ඔබ සරලව උන්වහන්සේ කියන විදිහට ඉන්න. දැන් එතන ඇවිල්ලා නිකන් මේ වටේ ඉන්න එතන සේවය කරන මිනිස්සුන්වයි එතනට පාපයෙන් ගැලවෙන්නනේ මිනිස්සු එන්නේ. ඔයා ගිහිල්ලා එතන වෙනම පාපයක් හදනවා. සභාව තියෙන්නේ විලාසිතා පෙන්වන්නේ නෙවෙයි. විලාසිතාගාරයක් නෙමෙයි දෙවියන් වහන්සේගේ සභාව. හරිද? ඔය කියපු වැරදි වංචාකාරකම් නිසා තමයි අද ඔක්කොම පල්ලි වහලා දාලා තියෙන්නේ. හරිද? ඔක්කොම නිකන් පඬිතකමට කිව්වා නෑ එහෙම ඕනේ නෑ දැන් නිදහස තියෙනවා ඕන කෙනෙක්ට ඕන දෙයක් ඇඳගෙන ඉන්න පුළුවන් අයියෝ එහෙම කරන්න හොඳද මේ තරුණ තරුණියන්ට එයාලට ආස විදියට ඇඳන් එන්න දෙන්න ඕන ආස විදියට ඇඳ ගන්න ගෙදරදී පල්ලිය සුද්ධව පවත්වන්න. දැන් ඕක කරන්නේ නැති නිසා තමයි අද ඔක්කොම බලන්න මේ ලෝකේ එක පල්ලියක්වත් අරින්න පුළුවන්ද කියලාද? මේ යුරෝපා රටවල් කොහොමද හැසිරුනේ ඉස්සර? නෑ අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ ලංකාවේ පල්ලි. දැන් බලන්න ඔක්කොම වහලා දාලා ඇයි දෙවියන් වහන්සේ තමන්ගේ සභාවට මිනිසුන්ට එන්න අවසර දෙන්නේ නැත්තේ? දැන් සාතන් කරපු දෙයක්ද? නෑ. මගේ සුද්ධ මලු පාගන්න වංචාකාරයන් ඉඩ දෙන්නේ නෑ. නුඹලා මොනවද කරේ? ලෝකෙ තිබිච්ච ඔක්කොම විලාසිතා, ඔක්කොම අපවිත්‍රකම් මෙහෙගෙන ආවා. මේක සුද්ධ සභාවක් බව නුඹලා අමතක කළා. මෙහි තිබිය යුතු ඡාම් බව, මෙහි තිබිය යුතු පවිත්‍රත්වය, මෙහි තිබෙන්න ඕන සුද්ධකම එකිනෙක කෙනා අතර තිබෙන්න ඕන ඒ සහෝදරත්වයේ වෙනුවට වෙන කාමුක ආශාවන් සභාව ඇතුළට ගෙනාවා. තේරෙනවද? සහෝදර සහෝදරියන් කියලා අමතන්නේ. සිස්ටර් බ්‍රදර් කියලා අමතන්නේ. කටින් කියන සිස්ටර් කියලා. හැබැයි පැත්තකට ගිහලා බලන් ඉන්නේ වෙන සිතුවිලි හිත ඇතුලෙන් එන්නේ. තේරෙනවද? ඕක තමයි සභාවන් වල තත්ත්වේ. ගිහිල්ලා ඉතින් අරගොල්ලෝ වැරදියට එක එක අයව ආකර්ෂණය කරගන්න ආවට පස්සේ එතන ගිහිල්ලා වෙන විකාරයක් කරනකොට සහෝදරිය කියලා තමයි කතා කරන්නේ. සහෝදරයා කියලා තමයි කතා කරන්නේ. හැබැයි හිතාස්සේ දුවන්නේ වෛශ්‍යාකම. හරිද? ඔයාලා සහෝදරයෝ වෙන්නේ නැහැ. එහෙම අය කොහෙද සහෝදරයෝ කියලා කියන්නේ? සහෝදරයෝ එහෙමද? සහෝදරය කියන්නේ කවුද? සහෝදර සහෝදරියන් කියන්නේ අනික් කෙනා ගැන වෛශ්‍යා සිතුවිලි සිතන අය නෙවෙයි. තේරෙනවද? අනික් කෙනාට ප්‍රේම කරලා වුන්ගේ බර උසුලලා අනික් කෙනාට සහෝදරත්වයෙන් උදව් කරන කෙනා සහෝදරයා කියලා කියන්නේ. මේ මොකද්ද කරන්නේ? කටින් කියන බ්‍රදර් කියලා. කටින් කියන සිස්ටර්. ඒක තමයි කියන්නේ කටින් කියන දේ පිට නෑ උඹලගේ.
නුඹලා වංචාකාරය කළ ජේසුස් වහන්සේ කියන්නේ ඒකයි. වංචාව හරියන්නේ නැහැ. ඔබට යහපත් ඵලයක් ලැබෙන්නේ නැහැ. එවැනි ඔබ කල්පනා කරලා බලන්නකො ඔබ මොන පැත්තෙන්ද වංචා කළේ කියලා. සමහර ස්වාමි පුරුෂයෝ භාර්යාවන්ට වංචා කරනවා. භාර්යාවන් ස්වාමි පුරුෂයන්ට වංචා කරනවා. හරිද? දැන් ඔවා අයින් කරගන්න. දැන් මේ දවස් 40න් පස්සේ. හරිද? භාර්යාවනි නුඹලාගේ ස්වාමි පුරුෂයන්ට ඇත්ත කියන්න අවශ්‍යයි. ඇත්ත පෙන්වන්න අවශ්‍යයි. ඇත්ත తත්වේ කියන්න අවශ්‍යයි. හරිද? ස්වාමි පුරුෂයා දීපු මුදල් ඇත්තටම වියදම් කරේ මොනවටද කියලා කියන්න අවශ්‍යයි. ස්වාමි පුරුෂයාගේ මුදල් අරගෙන භාර්යාවන්ට බෑ දසයෙන් කොටස් වෙන් කරන්න. තේරෙනවද? ස්වාමි පුරුෂයා කැමති නැත්තම් දසයෙන් කොටස වෙන් කරන්න භාර්යාව නිකන් හොරෙන් ගිහිල්ලා ඒ සල්ලි වලට වෙන දෙයක් කියලා දසයෙන් කොටස වෙන් කරන්න එපා. හරිද? ඒ ස්වාමි පුරුෂයානේ සල්ලි හොයන්නේ. එයාට ඉඩ දීලා ඉන්න. එයා වෙන් කරන දවසක වෙන් කරගත්තේ. ඔයා ඒක කරන්න යන්න එපා. ඔයාගේ අතට මුදල් ලැබුණොත් ඒකෙන් ඇත්තටම මොනවද කළේ කියලා කියන්න. ස්වාමි පුරුෂයොත් ඒ වගේ තමයි. හරිද? භාර්යාවන්ට හංගලා රැකියා වැඩ පොළවල් වල වෙන වෙන වැරදි සම්බන්ධතා තියාගෙන ඇවිල්ලා නිකන් ගෙදර ඇවිල්ලා හොඳ මූණ පෙන්නගෙන ඉන්න එපා. හරිද? ඔබ පරදිනවා. ඔබ අසාර්ථක වෙනවා. ඔබේ පවුල වැඩි කල් යන්න කලින් බිඳ වැටෙනවා. වංචාකාරයන්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබෙන්නේ නැහැ. දරුවනි, නුඹලා දෙමව්පියන්ට අවංක වෙන්න. දරුවෝ, නුඹලා පාසල් යන අය, නුඹලා දෙමව්පියන්ට වංචා කරන්න එපා. හරිද? පන්ති යනවා කියලා වෙන වෙන තැන්වල රෝන්දේ ගහලා ඇවිල්ලා කියන්න එපා මම පන්ති ගියා කියලා. ඔයා සඵල වෙන්නේ නැහැ. අන්තිමට යාඥා කරගන්න එන්න නම් එපා. හරිද? අන්තිමට කියන්න එපා මේ අපිට විභාගෙට ආශිර්වාද කරන්න. ඔයාට මොන දේව සේවකේ ආශිර්වාද කළත් ඔයා සඵල වෙන්නේ නැහැ. ඔයා විභාගේ අසාර්ථක වෙනවා. ඇයි? ඔයා අවුරුදු ගාණක් වංචාවක් කළා ඔයාගේ දෙමව්පියන්ට. හරිද? වංචා කරන අයට ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. සභාවේ ඇදහිලිවන්තයන් දේව සේවකයන්ට වංචා කරන්න එපා. පාස්ටර්ට පේන්න කරන්න යන්න එපා. පුහුණු වෙන සේවකයන් ඔබේ ඉහළ නායකත්වයට වංචා කරන්න එපා. හරිද? ඇදහිලිවතුන් ඔබේ ඉහළ නායකත්වවලට වංචා කළා එයාලට පේන්න නිකන් එක මූණිච්චාවට දේවල් කරලා ගෙදර ගියාට පස්සේ ඔයාලට ඕන දේවල් කර එහෙම කරන්න යන්න එපා. හරිද? ඔයා ඇත්ත తත්වේ ඔයාගේ නායකත්වයට කියන්න. හරිද? නායකත්වයේ රවට්ටන්න යන්න එපා. පාස්ටර්ස්ලව රවට්ටලා ආශිර්වාද ගන්න එපා. වංචා වැඩ කරන්න එපා. මේ දවස් 40 වාට මොකද්ද කියලා තියෙන්නේ? දෙවියන් වහන්සේ මත යැපෙන්න. හරිද? කිසිම වංචා ක්‍රමයකින් මේ දවස්වල පාස්ටර්ස්ලගේ ආශිර්වාද ගන්න යන්න එපා. දැන් මට නම් කතා කරොත් මම මේ දවස්වල ගොඩක් අයගේ මේ දින 40ට සම්බන්ධ වෙලා ඉන්න අය විවිධ දේවල් ගැන මට කතා කරලා කියන මේ දවස්වල මේවට මේ දේවල් වලට උත්තර දෙන්න අනම්මනම් ගොඩාක් කියනවා. හැබැයි මම මේ දවස්වල මේ දින 40 ඇතුළේ ඉන්න අයගේ දේවල් වලට වැඩි උත්තර දෙන්න යන්නේ නැහැ. ඇයි ඔබ මේ දවස් 40ට ආවේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. මේ දවස් 40 වාට ප්‍රශ්න එනවා. වාට විසඳ ගන්න බැරි ඒවා එනවා. මොකද්ද මේ දවස් 40 කරන්න ඕන? වා ටක් ගාලා කාට හරි කියලා ෂණික විසඳුම් ගන්න යන්නේ ඒක නෙමෙයි. වා දෙවියන් වහන්සේත් එක්ක ඉන්න. දැන් දෙවියන් වහන්සේත් එක්ක පුහුණු වෙන විදිහනේ මේ කියලා දෙන්නේ. හරිද? ටක් ගාලා ප්‍රශ්නයක් ආපු ගමන් වා ආයේ මට කෝල් එකක් දෙනවා නම් එතකොට හරියන්නේ නැහැ. දැන් පොඩ්ඩක් ඉන්න. දැන් මේ කියනෝනේ දිනපතා දේව වචනය කියනවා. දිනපතා මම ඇවිල්ලා වත් එක්ක යාඥා කරනවා. ඔයාලත් එක්ක ඉන්නවා. අපේ අනිකුත් දේව සේවකයන් ඔයාලා වෙනුවෙන් මැදහත් වෙලා ඉන්නවා. අපි ඉන්න ඔබත් එක්ක. හරිද? දාලා පැනලා යන්නේ. හැබැයි ඒ වුණාට ඔබ මොකද කරන්න ඕන? ඔබ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. දැන් හැම වෙලේම අපේ ගැනම බලන් ඉඳලා හරියන්නේ නැහැ. හරිද? අපි හදිස්සියවත් ගෲප් එකට යාඥාව දාන්න බැරි වුණොත් ඔබ ගෲප් එකේ දාලා නැහැ යාඥාව. ඒක නිසා අද ඕනේ නැහැ අප්පා කියලා ගිහිල්ලා බුදිය ගන්න එපා. ගෲප් එකේ නැත්තම් channel එකට ගිහිල්ලා බලන්න. කලින් වීඩියෝ එක ක්ලික් කරලා ඒ channel එකට ගිහිල්ලා බලන්න ඒකේ තියනවද කියලා. තේරෙනවද? දැන් හරියට අපි වෙලාවක් දුන්නාම මේ වෙලාවේ යාඥා කරන්න කියලා අපි එන්න පරක් වුණොත් සමහර විට විවිධ මේ ඉන්ටර්නෙට් ප්‍රශ්න නිසා සමහර වෙලාවට ප්‍රමාද වෙනවා. මේවා රෙකෝඩ් කරගන්න ගියාම සමහර ප්‍රමාද වීම ඇති වෙනවා. එතකොට එනකන් කියලා නිකන් බලන් ඉන්න එපා. යාඥා පටන් ගන්න. 11:30 නම් 11:30 ඒ වෙලාවට යාඥා පටන් ගන්න. හරිද? උදේ 4 නම් ඒ වෙලාවට ඔබ පටන් ගන්න. හරිද? පටන්ගෙන මේ එන වෙලාවට විතරක් මේ කරලා හරියන්නේ නැහැ. හරිද? එක දවසක් හරි මග හැරුණොත් ඔබ තනිය මේක කරන්න. වංචාව හොඳ නැහැ. වංචාවෙන් වෙන් වෙලා සැබෑව අවංක දේව සේවයට ඇතුල් වන්න.
අවංක කෙනා දෙවියන් වහන්සේ ඉදිරියේ පරිපූර්ණයි. හරිද? යාකෝබ් කියලා කියන්නේ ගොඩක් වංචාවන් කරපු කෙනෙක්. එයා කපටිකම් කළා. එයා ගොඩාක් අයව රැවට්ටුවා. යාකෝබ් තමන්ගේ අයියව රැවට්ටුවා ඔක්කොටම කලින් ඉස්සෙල්ලම. යාකෝබ් තමන්ගේ තාත්තව රැවට්ටුවා. යාකෝබ් තමන්ගේ මාමව රැවට්ටුවා. යාකෝබ් තමන්ගේ බිරිඳව රැවට්ටුවා. යාකෝබ් ගොඩාක් අයව රවට්ට ගොඩාක් දේවල් කරපු කෙනෙක් තමයි වංචාකාරයෙක් තමයි යාකෝබ් කියලා කියන්නේ. හැබැයි එයා එක වෙලාවක යග්දෝප් කියන තොටුපොළේදී තමන් සන්තක සියල්ල ගඟෙන් එතර යවලා එයා එක රාත්‍රියක ඒ තොටුපොළේ බිම දන ගහගෙන දෙවියන් වහන්සේට කතා කරනවා. ස්වාමීනි මට උදව් කරන්න. මම වංචාකාරයෙක්. මම මෙච්චර කල් බොරුවක් කළේ ස්වාමීන් වහන්සේ. මං විවිධ අයව රැවට්ටුවා. මම මගේ තාත්තව රැවට්ටුවා. මම අයියව රවට්ටලා අයියට ලැබෙන්න තිබිච්ච කුළුදුල්කම මං උදුරගත්තා. මගේ මාමව රවට්ටලා ඔහුගේ එළු බැටළු රැළවල් මට අයිති කරගත්තා. මම මගේ බිරිඳව රවට්ටලා මං නැවත වෙන විවාහයක් කරගත්තා. මම වංචා කරා ස්වාමින් වහන්සේ කියලා යග්දෝප් තොටුපොළේ දන ගහගෙන දෙවියන් වහන්සේට කිව්වා ස්වාමිනී මට උදව් කරන්න. මට දැන් මේ මම විසින් වංචාවෙන් උපයගත්ත මුකුත් මට වැඩක් නැහැ. හරිද? දැන් මුදල් උපයන අය. හරිද? වංචාවලින් මුදල් උපයන්න එපා. ඔබට පැවැරෙන රැකියාව හරියට කරලා ඒ තුලින් ලැබෙන සාධාරණ මුදල ගන්න. පගාව ගන්න, අයුතුකමෙන් ලාභ ලබන්න යන්න එපා. මුදල් උපයන අය වංචාවෙන් වෙන් වෙන්න. අනිත් යාළුවෝ ඔක්කොම වංචා කරන දකි. හරිද? පගාව ගන්න, කොමිස් ගහන ඔක්කොම දකි. හැබැයි ඔයා ඒක කරන්න එපා. යාකෝබ් දන ගහගෙන යාඥා කළා යග්දෝප් තොටුපොළේ දෙවියන් වහන්සේ මට උදව් කරන්න. මම මේ ඔක්කොම ගොඩනගා ගත්තේ වංචාවෙන්. මං ධනවත් උනේ වංචාවෙන්. මං දේවල් ළඟා කරගත්තේ වංචාවෙන්. මම මිනිස්යන්ව ආකර්ෂණය කරගත්තේ වංචාවෙන්. මම සෙනග රැස් කරගත්තේ වංචාවෙන්. මම මේ හැමදේම කළේ වංචාවෙන් ස්වාමීන් වහන්සේ. මට දැන් මේ වංචාවෙන් ගොඩනගාගත්ත දේවල් මට එපා ස්වාමීනි. ඔබ වහන්සේගේ සැබෑ ආශිර්වාද මට ලබා දෙන්න කියලා දෙවියන් වහන්සේ ඉදිරියේ රැයක් පහන් වෙනතුරු යාකෝබ් දන ගහගෙන යාඥාවේදී සිටියා සහෝදරයා සහෝදරිය. ඒ වෙලේ දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙලා ඔහුට කියන්නේ කුමක්ද? යාකෝබ් නුඹට මගෙන් කම මොකද? නුඹ වසර ගණනාවක් වංචාවෙන් නුඹට අවශ්‍ය දේ ලබා ගත්තාක් මෙන් මෙතනින් එහාටද නුඹගේ වංචාව අනුවම හැසිරියන්නේයි දෙවියන් වහන්සේ යාකෝබ්ට තරවටු කරමින් කිව්වා. නමුත් යාකෝබ් එතනින් නැගිටින්නේ නැතුව අනේ දෙවියන් වහන්සේ මට එහෙම කරන්න එපා. මට මේ වංචාවෙන් මිදෙන්න අවශ්‍යයි කියලා රැය පහන් වෙනතුරු යාඥා කළා කියලා කියනවා. නමුත් දෙවියන් වහන්සේ ඔහුට පිළිතුරු දෙන්න ගියේ නැහැ. ඇයි? ඔහු අවුරුදු ගණනාවක් වංචා කළා. දෙවියන් වහන්සේ කියන දෙයක් කනකට ගත්තේ නැහැ. දෙවියන් වහන්සේගෙන් මුකුත් ඇහුවේ නැහැ. දෙවියන් වහන්සේ මේක කරන්න දෙපාද කියලා අහන්න නැතුව වංචාවෙන් Tamanට ඕන ඔක්කොම ළඟා කරගත්තා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔහුගේ යාඥාවට ඇහුම්කන් දෙන්නේ නැතුව හිටියා. නමුත් යාකෝබ් අඛණ්ඩවම යාඥා කරනුයේ මධ්‍යම රාත්‍රිය පහුවෙනතුරු ඒ ගඟේ වෙරළ අද්දර යග්දෝප් තොටුපොළේ දන ගහගෙන අඛණ්ඩව යාඥා කරමින් සිටියා. මධ්‍යම රාත්‍රිය පහුවෙලා ගියා සහෝදරයා සහෝදරිය. රාත්‍රී 1 වුණා, රාත්‍රී 2 වුණා, රාත්‍රී 3 වුණා. නමුත් යාකෝබ් නතර නොකල අඛණ්ඩව යාඥා කරමින් දෙවියන් වහන්සේගෙන් කරුණාව ඉල්ලුවා. මම කපටියෙක්, මම වංචාකාරයෙක්. මට මේ වංචාවෙන් මිදෙන්න උදව් කරන්න. මට ඔබ වහන්සේ දෙන ආශිර්වාද පමණක් අවශ්‍යයි කියලා යාකෝබ් දෙවියන් වහන්සේ ඉදිරියේ රෑ එළි වෙනකන් යාඥා කළා. රැයක් පහන් වෙනතුරු, ඉර උදා වෙන්නට ආසන්න වෙනතුරු යාඥා කළා. හාත්පසින් හිරු එළිය නැගීගෙන එන්න පටන් ගත්තා. පැය ගණනාවක් දන ගහගෙන එන එම ස්ථානයෙන් එම තොටුපොළෙන් නැගිටින්න නැතුව රැය කෙලවර වෙනතුරු යාකෝබ් අඛණ්ඩ යාඥාවක නිරත වුණා සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේ දැක්කා යාකෝබ් අවංකව පසුතැවිලි වෙනවා කියලා. දෙවියන් වහන්සේ තීරණය කළා මෙයා කොච්චර කපටිකම් කළත් මම මෙයාත් එක්ක ගිහිල්ලා කතා කරන්න ඕන කියලා දෙවියන් වහන්සේ යාකෝබ් වෙතට පැමුණුණා. දැන් අද ඔබ මීට ඉහත ජීවිතේ ඔබ කොච්චර කපටි මාර්ගවල කොච්චර වංචාකාරී මාර්ගවල ගිහිල්ලා හිටියත් ඔබ අවංකව උන්වහන්සේට මේ දින 40 කැප වෙලා අඛණ්ඩ යාඥාවෙන් උන්වහන්සේගෙන් උදව් ඉල්ලුවොත් දෙවියන් වහන්සේ ඔබේ වංචාව ඔබෙන් පහ කරලා ඔබට අවංක ජීවිතයක් ලබා දෙන්න සහ උන්වහන්සේ දෙන ආශිර්වාද ලබා දෙන්නට උන්වහන්සේ කටයුතු කරනවා. හැමෝම යාඥාවට ඇතුල් වෙන්න දැන්.
ඉබිලි හාකේ හතලි හබලා තෙලේ හිමෙනේ කෙලේ හාතලා හබාලේ කාලේ හාතලේ හිමෙනේ කෙලේ වංචාකාර ජීවිතය අතහැරලා මේ දින 40න් ඇතුළත ඔබ වංචාවෙන් තුර සැබෑ ජීවිතයකට ඇතුල් වෙන්න අවශ්‍යයි. හබලා තෙලේ හිමෙනේ කෙලේ හාතලා දෙවියන් වහන්සේ ඇවිල්ලා යාකෝබ්ගෙන් අහනවා හොඳයි නුඹ රාත්‍රිය පහන් වෙන තුරුම ඉවත්ව නොගිහින් මාත් එක්ක පොරබදපු නිසා මං ඔන්න ඔබ වෙතට ආවා. නුඹේ නම මොකද්ද කියලා යාකෝබ්ගෙන් ඇහුවා. යාකෝබ් දෙවියන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමිනී මගේ නම යාකෝබ්. හෙබ්‍රූ භාෂාවෙන් යාකෝබ් කියලා කියන්නේ කපටියා කියන එක, වංචාකාරයා කියන එක. යාකෝබ් දෙවියන් වහන්සේට කියනවා මම කපටියෙක්, මම වංචාකාරයෙක්. දෙවියන් වහන්සේ කියනවා නුඹ මගෙන් අවංකව සමාව ඉල්ලූ බැවින් නුඹ රැය පහන් වන තුරු මා සමග පොරබදා නුඹේ වංචාකාරීත්වයෙන් මිදෙන්නට මගෙන් බලය ඉල්ලූ බැවින් නුඹ මෙතෙන් සිට වංචාකාරයා නොවේ. නුඹේ නම යාකෝබ් නොවේ. මෙතෙන් පටන් නුඹේ නම ඊශ්‍රායල් කියලා මම නුඹට නම දානවා කියලා කියනවා. එතෙන් ඒ වෙනකන් ඊශ්‍රායල් කියලා නමක් තිබුණේ නැහැ. ඒ වෙනකන් ඊශ්‍රායල් කියලා ජාතියක් තිබුණේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ තීරණය කරනවා තමන්ගේ වංචාව ඉවත් කරගෙන උන්වහන්සේට සැබෑවට අවංක සිතට එන්නට කැප වුණ රැයක් පහන් වෙන තුරු පොරබදපු මිනිසයා ඊශ්‍රායල් කියලා නම් කරන්න. ඊශ්‍රායල් එනම් දෙවියන් වහන්සේගේ සමග පොරබදන්නා බවට යාකෝබ්ගේ නම වෙනස් කළා. හබලා කේලේ කෙතලියා ලේහා තලා. එතෙන් පටන් තමයි ඊශ්‍රායල් ජාතිය බිහි වෙන්න පටන් ගත්තේ. යාකෝබ්ගේ පෙළපතින් බිහි වුණු ගෝත්‍ර 12 වැඩි වර්ධනය වෙලා රජවරු නික්මෙන්න පටන් ගත්තා. ඒකේ මුල කොතනද? වංචාව අතහැරලා සැබෑවට හැරීමයි. යාකෝබ් වංචා ජීවිතය අතහැරලා සැබෑවට හැරෙනවත් සමගම දෙවියන් වහන්සේ තැන් පටන් මහා ජාතියක් ඔහු සමග ස්ථාපනය කරන්නටත් ගොඩනගන්නටත් පටන් ගත්තා. හැම කෙනෙක්ම යාඥාවට ඇතුල් වෙන්න. වංචා ජීවිතය පිටතට පෙනෙන්න ගත කරපු වැරදි ජීවිතය අතහැරලා අවංක සැබෑ චරිතයට මාරු වෙන්න. හබලා කේලේ හේතලයාලේ හබාලිකාලේ හාතලේ හිමෙන්. හලෙලූයා 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 හලෙලූයා. ඔබ වහන්සේගේ පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. නිබාලේ කාහෙලේ හේතලයාලා හතලහ මකලා. අපේ හදවත ඔබ වහන්සේ ඉදිරියට දෙනවා ස්වාමීනි. අපේ හදවත ඔබ වහන්සේ ඉදිරියේ අරිනවා ස්වාමීන් වහන්සේ. අපේ අතින් උන වැරදි වලට සමාවී අලුත් ජීවිතයක් දෙන්න මෙතන ඉඳලා මේ ලෝකයේ වංචාකාරී බොරුවෙන් කපටිකමෙන් වෙන් වෙලා ඔබ වහන්සේගේ අවංක සරල සැබෑ ජීවිතයට එන්නට අපිට උදව් කරන්න ස්වාමීනි. මේ ලෝකයේ දේවල් වලට හසු වෙලා වංචාවෙන් අපි ගත කළා. නමුත් ඔබ වහන්සේ නැවත ඔබ වහන්සේගේ සැබෑ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගයට අපව අරගන්න. සුද්ධවන්තයන්ගේ මාර්ගයට අපව අරගන්න. සැබෑ පවිත්‍ර සරල ඔබ වහන්සේගේ සේවකයන්ගේ මාර්ගයට අපව අරගන්න. ජේසුස් වහන්සේගේ සරල ජීවිතයට අපව අරගන්න. වංචා රහිත වේවා. නුඹලාගේ ප්‍රේමය වංචා රහිත වේවා කියලා හේතේ හේබේලි හදවත් අරින්න හිර කරගෙන ඉන්න හදවත් අරින්න. ඔබ මෙච්චර කල් හංගගෙන හිටපු දේවල්, මෙච්චර කාලයක් දෙවියන් වහන්සේට කියන්නේ නැතුව පිටින් කරමින් හිටපු දේවල්, මිනිස්යන්ගෙන් හංගපු දේවල්, ඒ මිනිස්යන් ඉදිරියේ විවෘත කරන්න. වැඩක් නැහැ ඒව හංගගෙන ඉඳලා. ඔබ මිනිස්යන්ට මවල පෙන්වන්න ගියපු දේවල් වැඩක් නැහැ. ඒකෙන් ඔබට ඵලයක් උපදින්නේ නැහැ. අනිත් සියලු දෙනා ඉදිරියේ වංචාව අතහැරලා අවංක තැනට පැමිණෙන්න. හලෙලූයා. හදවත දෙවියන් වහන්සේගේ පාමුල වගුරවන්න. හබාලේ හබාලේ හබාලේ. මේ හදවත පියාන ඔබට දෙන්නේ මං ප්‍රේමෙන් පුරවන්න දැන්. මේ මාගේ හදවත පියාන ඔබට දෙන්නේ මා ප්‍රේමෙන් පුරවන්න දැන්. අද ඔබ අභියසට එන්නේ මා සතුටිනා. ඒ ඇවිදින් මෙදිනේ ඔබේ රුව දැක ගන්ටා. මේ මාගේ හදවත පියාන
ඔබට ප්‍රේමෙන් පුරවන්න දැන් හලෙලූයා 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 ලිකාලි හාතලේ හිමේනේ කීලේ හාතලයා හාතලයා හාතලේ ප්‍රේමේ වංචා රහිත වේවා හිබාලේ කේලේ හාතලේ හිමෙනිකලි හාලේ කාහෙලේ හිතලේ හිබලේ හිමෙනිකලි කලහතලහම කලහතලහම ඉලියල හතලහම කලහතලහම කලහතලහ බලහතලහම කලහත අවංක සිතින් දෙවියන් වහන්සේට සම්බන්ධ වන්න හමනාලේ කේලේ හේතලේ හිබේලේ මෙච්චර කල් ඇතුලේ තිබුණ බොරුව මෙච්චර කල් මිනිස්යන්ට පිටතින් පෙන්නපු ආටෝපය මවල පෙන්නපු දේවල් නැති දේ අනවශ්‍ය විදිහට පෙන්වන්න ගියා නම් එකිනෙකනාව ආකර්ෂණය කරගන්න ඔබේම ආසාව නිසා විවිධ දේවල් කරා නම් ඒක හොඳ නෑ ඒක වැරදි අනිත් කෙනා ඒකෙන් රැවටෙන බව සිහි කරලා ඔබ නැති දෙයක් මවාපානකොට අනිත් මිනිස්සු රැවටෙනවා දෙවියන් වහන්සේකට කැමති නෑ ඔබේ සැබෑ ස්වરૂපය පෙන්වන්න සමහර විට ඔබගේ අරමුණ වෙන එකක් වෙන්න පුළුවන් හැබැයි ඒ වුණත් ඔබ නැති ස්වરૂපයක් මවා ගන්න ගියාම අනිත් මිනිස්සු රැවටෙනවා ඒකට ඒක හොඳ දෙයක් නෙවෙයි අනිත් මිනිස්සු ඔබට නිකන් තේරුමක් නැතුව ආකර්ෂණය වෙනවා ඒක හොඳ දෙයක් නෙමෙයි ඇයි ඔබ අනිත් මිනිස්සුන්ව රවට්ටන්න යන්නේ ඒක දෙවියන් වහන්සේ යහපත් කමක් විදිහට දකින්නේ නැහැ ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ අධර්මිෂ්ඨකමක් එම නිසා ඔබත් නොරවටන පිණිස ඔබ අනිත් අයවත් නොරවටන පිණිස සරල සාමාන්‍ය ජීවිතයට ඇතුල් වෙන්න අවශ්‍යයි ජේසුස් වහන්සේගේ චරිතයට මාරු වෙන්න අවශ්‍යයි නැති උසස්කමක් හදාගන්න යන්න එපා නැති තත්වයක් නැති රූපයක් හදාගන්න යන්න එපා ඔබේ ඇත්ත තත්වය සරලව අනිත් මනුෂ්‍යයන්ට දකින්න සලස්වන්න හබලක ලකතල හබකල හතල හිබිලි කෙලේ හේතලේ දේව සේවකයනි නුඹලා අවංක සිතට පැමිණෙන්න වංචාකාරයන් මෙන් හැසිරෙන්නට යන්න එපා නුඹලට වාසිගෙන දෙන ඉගැන්වීම් පමණක් උගන්වමින් යන්න එපා දසෙන් කොටස් පඳුරු ගැන පමණක් උගන්වමින් යන්න එපා නුඹලට වාසිගෙන දෙන නිදහස සහ අනෙකුත් දේවල් ගැන පමණක් උගන්වමින් යන්න එපා ඒවාද අත් නැහැර ව්‍යවස්ථාවේ තිබෙන වඩා උතුම් දේවල් මිනිස්යන්ට උගන්වන්න. තමන්ගේ වාසියට වැඩ කරන්න යන්න එපා. තමන්ට ලැබෙන දෙයක් වෙනුවෙන් දේව සේවය කරන්න එපා. වංචාව අතහරින්න. निराහාරව සිටින ඔබ වංචාකාරයන් මෙන් අනිත් මිනිස්සුන්ට පේන්න වංචාවට නිකන් අමාරුකම කුසගින් අනිත් මිනිස්සුන්ට රඟපාලා පෙන්වන්න යන්න එපා. අනිත් මිනිස්සුන්ට උපකාර කරන ඔබ දන් දෙනකොට තමන්ගේ දකුණු අත දෙනේ දේ වම් අත දකින්න නැති විදිහට දෙන්න. වංචාකාරයෝ වගේ ඔක්කොටම කියලා අඬ බෙර ගහලා දේවල් කරන්න යන්න එපා. ඔබ දුන්න දේ අනිත් ඔක්කොටම පෙන්වන්න යන්න එපා. අනිත් මිනිස්සු ඉදිරියේ නැති තත්වයක් හදාගන්න යන්න එපා. නුඹලා යාඥා කරන කල නිකන් වංචාකාරයෝ වගේ සෙනග රැස් වෙන ස්ථානවල කෑ ගහලා නිකන් ඒ ස්ථානවල Tamanට ගෞරවය දිනා ගන්න හිතාගෙන යාඥා කරන්න යන්න එපා. නුඹලා යාඥා කරන කල ස්වර්ගයේ වැඩවසන නුඹලාගේ පියාණන් වහන්සේට පමණක් පේන්නේ ඒ දේ කරන්න. නුඹලා යාඥා කරන කල නිර්ාර්ථකව ගොඩාක් දේවල් කතා කර ඉඳලා නිකන් වංචාකාරයෝ වගේ ගොඩාක් දේවල් කිය ඉන්න යන්න එපා. සරලව උන්වහන්සේට අවංක සිතින් කතා කරන්න. සෙනග ඉන්න තැන්වල නිකන් ගොඩාක් දේවල් කිය යාඥා කරන්න යන්න එපා. ඔබ තනියම ඉන්නකොට ගොඩාක් දේවල් කියලා මුළු හදවත විවර කරලා යාඥා කරන්න. අවංක වෙන්න. මිනිසුන්ට පේන්න මොනවත්ම කරන්න යන්න එපා. මේ මුළු ලෝකෙම ඔය වංචාව නිසා අන්ධකාරයට ගිහිල්ලා තියෙන්නේ. සාතන්ගේ ප්‍රබලම ආයුධය තමයි වංචාව. බොරුව. සාතන් තමයි බොරුවේ පියා. සාතන් තමයි වංචාවේ පියා. සාතන් තමයි මුලින්ම බොරුවක් කිව්වේ. සාතන් තමයි මුලින්ම පොළොවට වංචාවක් කළේ. නැති දෙයක් කිව්වා. මේ ගහ කෑමට හොඳයි. මේ ගහ කෑවම නුඹලා දෙවියන් වහන්සේගේ ස්වරූපයට වෙනස් වෙනවා කියලා. ඒව වැවිලා වංචාවක් කියලා නැති දෙයක් කියලා රැවට්ටුවා. ඒ වංචාව නිසා මේ පොළොව විනාශයට ගියා. දැන් ඔබ එම සාතන්ගේ මාර්ගයට යන්න හදන. ජේසුස් වහන්සේ අව්‍යාජව ඇවිල්ලා තමන්ගේ ඇත්ත ස්වරූපය පෙන්වුවා. ජේසුස් වහන්සේ බොරු කළේ නෑ. ජේසුස් වහන්සේ මේකප් කරලා පෙන්වුවේ නෑ. ජේසුස් වහන්සේ නැති ගෞරවයක් හදලා පෙන්වුවේ නෑ. ජේසුස් වහන්සේ නිකම් මිනිස්සු ඉන්න තැන්වල නිකම් බොරුවට යාඥා කරලා පෙන්වුවේ නෑ. ජේසුස් වහන්සේ තමන්ගේ දීමනා වංචාකාරීව යොදාගෙන තමන්ට ලාභ ලැබුවේ නෑ. ඒ ජේසුස් වහන්සේ මිනිසයන්ට ගෙන ලැබෙන දේවල් උදෙසා මිල මුදල් උදෙසා වංචාකාරී විදිහට කතා කළේ නෑ. සියල්ලන්ට කිව යුතු දේ කෙලින් කිව්වා. තමන්ට ලාභ ලැබෙන අයට එකක් කියලා තමන්ට අලාභ ලැබෙන අයට වෙන දෙයක් කිව්වේ නෑ. පල්ලියට පූජා කරන අයට එක මූණකුයි පූජා පවත්වන්නේ නැති අයට එක මූණකුයි පෙන්වුවේ නෑ. දසෙන් කොටස වැඩි අයට
එක සැලකිල්ලකුයි දසයෙන් කොටස අඩු අයට එක සැලකිල්ලකුයි ජේසුස් වහන්සේ කළේ නෑ. උන්වහන්සේ වංචා රහිතයි. දැන් ඒ තත්ත්වයට ඔබ සියලු දෙනා පැමිණෙන්නට අවශ්‍යයි. ප්‍රේමයේ වංචා රහිත වේවා හිබාලේ කේලේ හදවත වගුරවන්න හදවත වගුරවන්න හදවත වගුරවන්න. නුඹලාගේ ස්වාමිවරුන්ට යටහත් වෙන්න. සේවය කරන අය, ඒ වගේම රැකියාවල් වල නිරත වෙන අය, නුඹලාගේ නායකයන්ට නුඹලාගේ ස්වාමිවරුන්ට අවංකව සේවය කරන්න. නිවෙස් වල සේවය කරන අය, ආයතනවල රැකියාවල් කරන අය, නුඹලාගේ ස්වාමිවරුන්ට යහපත් විදිහට අවංකව සේවය කරන්න. ඔවුන් නැති තැනකදී එක විදිහකට සේවය කරන්නයි, ඔවුන් ඉන්න තැනකදී බොරුවට නිකන් අපි අවංකව කරනවා කියලා මවාපාන්න යන්න එපා. ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න නෑ. ඒ ක්‍රියාවේ හැටියට ඔබට වැරදි ප්‍රතිඵල ලැබෙනවා. එම නිසා අවංක වෙන්න. නුඹලාගේ ස්වාමිවරු ඉන්න තැනදිත් නැති තැනදිත් එක වගේ දෙවියන් වහන්සේට කරන සේවයක් කියලා හිතාගෙන හැමදේම කරන්න. ඒකට උන්වහන්සේගෙන් ප්‍රතිඵල ලැබෙනවා. නුඹලා රහසින් අවංකව ගමන් කරනකොට සමහර විට අනිත් මිනිස්සු නුඹලාට ලැජ්ජ කරයි. නුඹලාව තේරුම් ගන්න එකක් නෑ. නමුත් රහසින් දකින්න නුඹලාගේ පියාණන් වහන්සේ නුඹලාට ප්‍රතිඵල දෙනසේක. හලෙලූයා හලෙලූයා. මේ මාගේ හදවත පියාණන් ඔබට දෙන්නේ මා ප්‍රේමෙන් පුරවන්න දැන් නමදි මුදනින් වැටි සවි බල දෙවී දුමගේ නමදි මුමුනින් වැටි සවි බල දෙවී දුමගේ මේ මා හදවත පියාණනි ඔබට දෙන්නේ මා ප්‍රේමෙන් පුරවන්න දැන්. හලෙලූයා. වහන්සේට ස්තුතියි. මේ දින 40 වංචාවෙන් මිදෙන දින 40යි. ඉබාලේ කේලේ තෙලියාලි හාතලා හබලා කලා. මේ දින 40 ඇතුළත නුඹලාගේ සියලු බොරු වලින් වංචා වලින් මිදිලා සැබෑ අවංක සරල ජීවිතයට මාරු වෙන්න අවශ්‍යයි. එසේ අවංක තැනට පැමිණෙන සියලු දෙනා කෙරෙහි දෙවියන් වහන්සේගේ අධික ආශිර්වාද පිහිටන බව උන්වහන්සේ මේ වෙලාවේ නුඹලාට මතක් කර දෙනවා. හලෙලූයා. නුඹලාව වංචාවෙන් වෙන් කර සැබෑව තුල පිහිටුවන පිණිස නුඹලාව මේ දින 40ට කැඳවා තිබෙනවා. එබැවින් උන්වහන්සේට ස්තුතිවන්ත වී උන්වහන්සේ පෙන්වන මාර්ගයේ වැඩි වර්ධනය වන්න. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ. මේ වෙලාවේ අපි උන්වහන්සේ අපිට අද උගන්වපු සියලු දේ වෙනුවෙන් යාඥා කරලා උන්වහන්සේට ස්තුති කරමු. අද දවසේ වචනය වෙනුවෙන් අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. සිස්ටර් රාණි යාඥා කරන්න. ස්තුති වේවා පියාණනි. ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිම වේවා ගෞරව වේවා ਸਰබලධාරී සර්ව පරාක්‍රම මහෝත්තම දෙවි පියාණන් වහන්සේ සියලුම මහිමය ඔබට දෙනවා දෙවි පියාණන් වහන්සේ. ඔබ වහන්සේ දුන්නා වූ අද දවස නිසා ස්වාමිනී මේ අනර්ග දවස නිසා ඔබට ස්තුති කරනවා පියාණනි. අද දවසේ ස්වාමිනී ආරම්භයේ පටන් මේ මොහොත වෙනතෙක් ඔබ වහන්සේ අප සමග සිටිමින් ස්වාමිනී ඔබ වහන්සේගේ වචනයෙන් අපව පෝෂණය කරා මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අපිට වචනයෙන් කතා කළා ස්වාමිනී අපගේ වැරදි ස්ථාන ස්වාමිනී හදාගෙන නිවැරදි කරගෙන දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ස්වාමිනී ඔබ වහන්සේගේ මාර්ගයේ ස්වාමිනී යුතුය ලෙස ගමන් කරන්නට පියාණනි ඔබ වහන්සේ දුන්නා වූ මහත් වූ කරුණාව නිසා ස්වාමිනී මඟ පෙන්වීම නිසා ස්තුති කරනවා. දිවමාන මගේ දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේ අපිට ස්වාමිනී අපි නොදන්න දේ ස්වාමිනී ඔබ වහන්සේ අපිට එලිදරව් කරා මගේ දෙවියන් වහන්සේ. ඒ වචනේ තුල අපිව ශක්තිමත් කරා ස්වාමිනී පෝෂණය කරා මගේ දෙවියන් වහන්සේ. අපි නොදන්නා දේ ඔබ වහන්සේ අපිට එලිදරව් කරා මගේ දෙවියන් වහන්සේ. ඒ සෑම ස්වාමිනී අයිතුකමින් අපව නිදහස් කළා මගේ දෙවියන් වහන්සේ. ඔබට ස්තුති කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ උතුම් වචනේ නිසා ජීවමාන දෙවි පියාණනි මේ දවස් මෙතෙන් පටන් මගේ දෙවි පියාණන් වහන්සේ දවස් අවසාන වෙනතෙක් ඔබ වහන්සේම අප සමග ක්‍රියා කරන්නට අපට පෙරටුවෙන් පිටපසින් ගමන් කරන්නට සියලු නපුරෙන් විපතින් විනාශයෙන් රැවටිලිකාර ආත්ම වලින් අපව නිදහස් කරන්නට ස්වාමිනී ආරක්ෂා කරන්නට ස්වාමිනී ඔබ වහන්සේගේ ස්වාමිනී ඔබ වහන්සේ අපිට දුන්නා වූ මේ වෙන්වීමේ කාලය තුල
මේ 19 වෙනි දවසත් ස්වාමීනි සම්පූර්ණ කරන්නට ඔබ වහන්සේගේ උතුම් වූ කරුණාව දෙන්න, බලය දෙන්න, ශක්තිය දෙන්න. මගේ දෙවි පියාණනි අපි එකින් එක්කම මේ මොහොත යටහත් වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ පාමුල අපි යටහත් වෙනවා පියාණන් වහන්සේ. ඒ උතුම් කරුණාවෙන් බලයෙන් අපව පුරවන්න පෝෂණය කරන්න දවස පුරාවටම පියාණනි අපි මේ සියල්ලක් ඉල්ලා පාරි කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අති උතුම් වූ සුද බලවත් නාමයෙනි. ආමේන්. හරි. අපි මේ දින 40 යාඥා කාලයේ 19 වෙනි දිනේ මධ්‍යම රාත්‍රී යාඥාව සමග ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11:30ට නැවත සම්බන්ධ වෙමු. සියලු දෙනාටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි පාස්ටර් ජේසු පිහිටයි හැමෝටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි පාස්ටර් ජේසු පිහිටයි සියලු දෙනාටම